ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. තුන් ලෝක සත්වයින්ගේ සසර දුක් නිවාලෝ පරමෝත්තම නිදුකානන් වහන්සේ දේශනා කොට වදාළ මිහිරි වූ ගම්බීර වූ ශ්‍රී සද්ධර්මයේ රූපවාහිනී මාධ්‍යයේ කලන මිතුරාණන් හැටියට ගුවන්විදුලි මාධ්‍යයේ කලන මිතුරාණන් හැටියට ඔබට තිළින කරන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් සදහම් දේශනාව පින්වත් ඔබට තිළින කරන්නටයි ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්රු ගුවන්විදුලියත් සමගාමී විකාශයක් විදිහට එකතුව මේ මොහොතේ අප සෝදානම් වෙන්නේ. තුන් ලෝකයක් අමා මහ නිවනින් ඒකාලෝක කළා වූ පරමෝත්තම නිදුකානන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ගම්බීර වූ ශ්‍රී සද්ධර්මය හෝරා දෙකකට ආසන්න කාලයක් මෙතෙන් පටන් ඔබගේ දෙනෙත් අභියස දෙසවන අද්දරටම රැගෙන එන්නට අපි කටයුතු කරනවා. ඒ නිසා මේ හෝරා දෙකකට ආසන්න කාලයක් ඔබේ දෙලොව යහපත උදෙසා අපත් සමගින් රැඳී ඉන්නටයි කියා අපි ආරම්භයේදීම මෙත් සිතින් යුතුව ඔබට ආරාධනා කරන්නට කැමැතියි. අද දවසේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල සදහම් දේශනාව වෙනුවෙන් බැතිබර දායකත්වයේගෙන කටයුතු කරන්නේ නොවැම්බර් මාස මිය පරලොව ගිය කුසුමපාල ජයසූරිය සහ උපසෝමද සිල්වා යන පියවරුන් දෙපළට පින් අනුමෝදන් කිරීම පිණිස එංගලන්තයේ පදිංචි පින්වත් සුනිල් ජයසූරිය මහතායි වගේම ශ්‍රයානි නිර්මලා ජයසූරිය මහත්මිය වගේම සහෝදර සහෝදරියන් ඇතුළු දරු මුණුපුරන් කියන කාරණාව සඳහන් කරලා තිබෙනවා. ඉතින් ඔවුන්ගේ අරමුණු ඒ ආකාරයෙන්ම ඉටු වෙන්නට කියන පින් සිතවිල්ල ප්‍රාර්ථනාවත් ඇතිව අප මේ මොහොතේ උතුම් සදහම් දේශනාවට ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. පින්වත් ඔබටත් පුළුවන්කම තිබෙනවා මෙවන් වූ දහම් වැඩසටහනක් වෙනුවෙන් බැතිපර දායකත්වයේගෙන කටයුතු කරමින් උතුම් ධර්ම දානමය පින ඔබේ ජීවිතයට එකතු කරගන්නට. ඒ වෙනුවෙන් ඔබට හිත පහළ වෙනවා නම් අපි මතක් කරන්නම් දුරකථන අංකය 071 232 88 87 071 232 88යි 87 යන ඇමතුමක් ඔස්සේ පිළිබඳව තොරතුරු විමසන්නට ඔබට පුළුවන්කම තිබෙනවා. අදත් වෙනදා වගේම මහමෙවුනාව භාවනාසපු වාසී පින්වත් ස්වාමින් වහන්සේ නමක් ඒ මිහිරි වූ ශ්‍රී සද්ධර්මය අපට මෙනෙහි කර දෙන්නට උතුම් වූ දහම් අසුනට වැඩම කර සිටිනවා. එනිසා පළමුව අපි උන්වහන්සේව බොහෝමත්ම ගෞරවයෙන් පාද වන්දනා කරමින් සදහම් දේශනාවට පිළිගෙන සිටිමු. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. ස්වාමිනේ සේනම් අවසරයි. දෙව්ලොව දෙවියන් බඹලොව බ්‍රහ්මයන් මනුලොව මිනිසුන් එක ලෙසම සනසා වදාළ ඒ සුන්දර දහම් පරයය අප කෙරෙහි අනුකම්පාවෙන්ම ස්වාමිනි මෙතෙන් පටන් මෙනෙහි කර දෙනසේක්වා. අවසරයි ස්වාමිනි. සාදු 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 සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අසුපේ වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සතියන්ත සීල භාවනා වැඩසටහන සමගයි අප සියලු දෙනා මේ විදිහට සජීවීව සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ පින්නතුන්ට මේ වගේ කාල පරිච්ඡේදයක බොහෝම සතුටටපත් වෙන්න පුළුවන්.
නිවසේ ඉඳන්ම ධර්මයේ ශ්‍රවණය කර කර තමන්ගේ ජීවිතේට උදාාර විදිහට ධර්මයේ ගලපලා ජීවත් වීමට අවස්ථාවක් උදා වෙලා තියෙනවා මේ වගේ කාල පරිච්ඡේදයේ. ඉතින් මේ පින්වත් පිරිසට උදේ කාලයේ උතුම් බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වුණා. අපි සවස් කාලෙත් බලාපොරොත්තු වෙනවා මේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් දේශනාවක් මේ පින්නතුන්ට කියා දෙන්න. ඒ නිසා පින්වත්නි අපි හොඳට මේ කලාතුරකින් මේ ලෝක ධාතුවට පහළ වුණ මේ තිසරණේ ගැන හොඳ වැටහීමක් අපිට තිබිය යුතුයි. එතකොට බුද්ධ රත්නේ කියන්නේ මොන වගේ උත්තමයන් වහන්සේ නමක්ද කියලා අපි හොඳාකාරවම දැනගෙන සිටිය යුතුයි. ඒ වගේම උන්වහන්සේ වදාළ ධර්මයේ මොකද්ද කියන කාරණේ මොන වගේ ධර්මයක්ද උන්වහන්සේ මේ ලෝකෙට දේශනා කළේ කියන කාරණේ අපි निराවුල්ව වටහාගෙන තිබිය යුතුයි. ඒ වගේමයි මේ ලෝකෙට පහළ වෙච්ච සංඝ රත්නේ පිරිස් අතර අග්‍රව පහළ වෙච්ච සංඝ රත්නේ මොන වගේ පිරිසක්ද කියන කාරණේ අපි හොඳාකාරවම වටහාගෙන සිටිය යුතුයි. මෙන්න මේ තිසරණයේ කියන දුර්ලභ මාණික්ක රත්න තුන මේ ලෝකේ කලාතුරකින් පහළ වෙන්නේ. ඒක ඊටාත්ම දුර්ලභයි. කල්ප ගානකින් තමයි පින්වත්නි මේ බුද්ධ රත්නයක් මේ ලෝකෙට පහළ වෙන්නේ. ධර්ම රත්නයක් මේ ලෝකෙට පහළ වෙන්නේ. සංඝ රත්නයක් මේ ලෝක ධාතුවට පහළ වෙන්නේ ඊටාත්ම කලාතුරකින්. අනිකුත් සෑම දෙයක්ම පින්වත්නි මේ ලෝකේ සුලභව දකින්න තියෙන දේවල්. අනිකුත් සෑම දෙයක්ම මේ ලෝකේ සුලභව දකින්න ලැබෙනවා. හැබැයි මෙන්න මේ කියන උතුම් වූ තිසරණය ලැබෙන්නේ කලාතුරකින්. ඊටාත්ම දුර්ලභව තමයි කෙනෙක්ගේ ජීවිතේට මුණ ගැහෙන්නේ. ඉතින් කලාතුරකින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මනුස්ස උප්පත්තිය මනුස්ස ලෝකේ උපත ලබනවා කියන කාරණේ මේ ලෝකේ ඊටාත්ම දුර්ලභයි. ඊටාත්ම දුර්ලභයි. මේ සසරේ සැරසරාගෙන ඉන්න මිනිස්සු පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බොහෝ වාර ප්‍රමාණයක් බොහෝ අවුරුදු කල්ප ගණක් මේ සාමාන්‍ය මේ සැරිසරාගෙන සත්වයාගේ ඉරණම සකස් වෙලා තියෙන්නේ සතර අපා ගමනකට. ආන්නේ සතර අපා ගමනකට වැටි වැටි යන මේ ලෝක සත්වයා අතරින් ඊ타ත්ම කලාතුරකින් තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මනුස්ස උපතක් ලබන්නේ. ඊ타ත්ම කලාතුරකින් තමයි දෙවියන් අතර උපත ලබන්නේ. ඒ නිසා දැන් අපි ඒ දුර්ලභ ලැබිච්ච අවස්ථාව තමයි මනුස්ස ලෝකේ උප්පත්තිය ලැබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුස්ස ලෝකේ ඉපදුන කෙනාට ලැබෙන දුර්ලභම දේ මුණ ගැහෙන දුර්ලභම දේ කියනවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝ රත්නේ මෙන්න මේ කියන තිසරණේ කෙනෙක්ගේ ජීවිතේට මුණ ගැහුණද එයාගේ ජීවිතේ හිතාගන්න බැරි මහා වාසනාවක් මහා භාග්යක් උදා කරගන්න යාට අවස්ථාව උදා වෙනවා. ඉතින් බුද්ධ දේශනාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දුර්ලභෝ පුරිසාජඤ්ඤෝ. ඒ ආජානියෝ පරමෝත්තම සම්බුදුරුන්ගේ උපත දුර්ලභයි කියනවා. නසෝ සබ්බත් ජායති. ඒ බුදුරජාණන් වහන්සේලා සෑම කාලෙම සෑම තැනකම උපදින්නේ නැහැ. යත්තසෝ ජායති ධීරෝ. ඒ මහා ප්‍රඥාවන්ත උත්තමයා යම් තැනක උපදිනවද තං කුලං සුඛ මේදති. ඒ කුලය ඒ ප්‍රජාව මහා සැපයක් ලබනවා. එහෙනම් මේ ලෝක ධාතුවට සැබෑම සැපය සැබෑම වාසනාව උදා වෙන්නේ බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වීමෙන්. ඒ තාක් මේ ලෝකයේ තියෙන ඝන අන්ධකාරයක්. ඒ තාක් ඝන අන්ධකාරයක් බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා සම්බුදු බවට පත් වෙලා සකලත් ලෝක ස්වභාවය අවබෝධ කරගෙන උන්වහන්සේගේ ප්‍රඥා ආලෝකයෙන් මේ ලෝක ධාතුව ඒකාලෝක කරනවා. ඝන අන්ධකාරයේ දුරු වෙලා යනවා. බුදුවරයෙක් මේ ලෝකෙට පහළ වෙනකොට මේ ලෝක ධාතුව කම්පා වෙනවා. සක්වල කම්පා වෙනවා. උන්වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා උන්වහන්සේ පෙර නොඇසූ විරු ධර්මයක් අවබෝධ කරගන්නකොට මේ ලෝක ධාතුව කම්පා වෙනවා කියනවා. ලෝක ධාතුව කම්පා වෙනවා. ඒ වගේම පින්වත්නි දෙවියන්ගේ දේවානුභාව ඉක්මවාගේ උදාාර ආලෝකයක් මේ ලෝකේ පැතිරෙනවා. උන්වහන්සේ මේ පරම සත්‍ය මේ ලෝකෙට දේශනා කරද්දී මේ දසදහසක් ලෝක ධාතුව කම්පා වෙනවා. ඒ වගේම දෙවියන්ගේ දේවානුභාව ඉක්මවාගේ උදාාර ආලෝකයක් පැතිරෙනවා. ලෝකාන්තරයේ නිරේ පවා මහා ආලෝකමත් වෙනවා සම්බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයට. ඒ නිසා පින්වත්නි බුද්ධ රත්නය කියන මහෝත්තම
මේ ලෝක ධාතුවේ අග්‍රේස්වර බුදු කෙනෙක්ගේ පහළවීම ඉතාමත්ම දුර්ලභයි. ඉතාමත්ම දුර්ලභයි. ඒ නිසා පින්වත්නි අපි මොනතරම් වාසනාවක්ද ඒ වගේ දුර්ලභව මේ ලෝක ධාතුවේ පහළ වෙච්ච ලෝකේ ආලෝක කරන්න මේ ලෝකෙට පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ ගැන දැනගෙන ආදරෙන් කෙනෙක් සරණ ගියාද ඒ සරණ හිස්තියක් නෙවෙයි. හිතාගන්න බැරි පුණ්‍ය විපාක ලැබෙන මහා අග්‍රගණ්‍ය දෙයක් බුදු කෙනෙක් සරණ යනවා කියන කාරණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා පින්වත්නි ඒක පුද්ගලස්ස භික්කවේ පාතුභාවෝ මහතෝ චක්කුස්ස පාතුභාව හෝති. මහණෙනි මේ එකම එක පුද්ගලයෙකුගේ පහළවීම මහත් වූ ප්‍රඥා ඇසක උපතයි. මහතෝ ඕභාසස්ස පාතුභාව හෝති. මහත් වූ මේ එළියක ප්‍රභාස්වරයක උපතයි කියනවා. මහත් වූ ආලෝකස්ස පාතුභාව හෝති. මහත් වූ ආලෝකයක උපතයි කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චන්නං අනුත්තරියානම් පාතුභාව හෝති. අනුත්තරීය ධර්ම 6 පහළවීම කියනවා. ඒ කියන්නේ මේ දස්සන අනුත්තරිය දැකීමේ ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන දේ, ඒ වගේම ශ්‍රවණ අනුත්තරිය ශ්‍රවණය කරන දේවල් අතර ශ්‍රේෂ්ඨ දේ, ඒ වගේම සික්ඛා අනුත්තරිය හික්මෙන දේවල් අතර ශ්‍රේෂ්ඨ දේ, ලාභ අනුත්තරිය ලබන දේවල් අතර ශ්‍රේෂ්ඨ දේ. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා ඒ විතරක් නෙවෙයි අනුස්සතා අනුස්තරිය ඒ කියන්නේ සිහි කරන දේවල් අතර ශ්‍රේෂ්ඨ දේ. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා මේ ශ්‍රවණය කරන දේවල් අතර ශ්‍රේෂ්ඨ දේ. මේ විදිහට පින්වත් මේ අනුත්තරීය ධර්ම 6 පහළවීම කියනවා එකම එක පුද්ගලයෙක්ගේ පහළවීම වනාහි. චතුන්නම් පටිසම්භිදාන සච්ච කිරියා හොති. අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන මේ පරම ගම්භීර පටිසම්භිදා ධර්මයන්ගේ සාක්ෂාත් කිරීමයි කියනවා. විද්‍යා විමුක්තිඵල ශක්ති ක්‍රියා හොති. විද්‍යා විමුක්තිඵල සාක්ෂාත් කිරීමයි කියනවා. සෝතාපට්ටි ඵල සත්‍ය ක්‍රියා හොති. සෝතාපට්ටි ඵලේ සාක්ෂාත් කිරීමයි කියනවා. සකදාගාමි ඵල සත්‍ය ක්‍රියා හොති. සකදාගාමි ඵලේ සාක්ෂාත් කිරීමයි කියනවා. අනාගාමී ඵල සත්‍ය ක්‍රියා හොති. අනාගාමී ඵලේ සාක්ෂාත් කිරීමයි. අරහත් ඵල සත්‍ය ක්‍රියා හොති. අරහත් ඵලේ සාක්ෂාත් කිරීමයි. කතමස් ඒක පුද්ගලස් මහණෙනි මේ සියල්ල ලැබෙන්නේ කාගේ පහළවීමෙන්ද කියනවා. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා තථාගතස් අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළවීම. කොච්චර ආශ්චර්යද බලන්න. අద్භූතයිද. එහෙනම් මේ ලෝක ධාතුවේ සැබෑම පිළිසරණ ලැබෙන්න සැබෑම පිහිට ලබා දෙන්න බුදුවරයෙක් පහළ වෙන්න ඕනේ. බුදුවරයෙක් පහළ වෙන්නේ නැති ලෝකේ පින්වත්නි මහා ඝන අන්ධකාරයක්, මහා අවාසනාවක්. අවිද්‍යාවෙන් වැහිලා ලෝක සත්වයා අඳුරේ ඉපදිලා අඳුරේම මරණයටපත් වෙනවා. හැබැයි බුදු කෙනෙක් පහළ වෙන යුගයක මේ පහළ වෙන ඉපදෙන මිනිස්සු අඳුරේ ඉපදුනාට පින්වත්නි ආලෝකයේ ලබාගෙනයි මරණයටපත් වෙන්නේ. ඒ නිසා හිතාගන්න බැරි මහා භාග්‍යයක් මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ මේ ලෝකේ පහළවීම. ඒ නිසා පින්වත්නි හොඳට හිතේ පැහැදීමක් ඇති කරගන්න අනේ මං සරණ ගිය බුද්ධං සරණං ගච්ඡාමි කියන මහෞත්තම බුදුරජාණන් වහන්සේ කොයි තරම් ආශ්චර්යද මොනතරම් ආනුභාව සම්පන්නයිද අනේ මං උන්වහන්සේ සරණ ගියේ මට ඒකාන්තයෙන්ම පිළිසරණ තියෙනවා කියලා හිතේ හොඳ ප්‍රසාදයක් ඇති කරගන්න. ඒකනේ බුද්ධ දේශනාවේ තියෙන්නේ ඒකේචි බුද්ධං සරණං ගතාසේ නැතේ ගමිස්සන්ති අපායන්. ඔන්න කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ යයිද කවදාවත් සතර අපාය උපදින්නේ නැහැ. පහය මානුසන් දේහන් දේවකායා පරිපූර්ණේසanti මේ මිනිස්කය අතහරිනවත් එක්කම දෙව්ලොව උපදිනවා. එච්චර ලාභයක්, එච්චර රැකවරණයක් අපිට ලැබෙනවා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේව ආදරයෙන් සරණ ගියොත්. ඒක සුළුපටු දෙයක් නෙවෙයි පින්වත්නි. ඒ නිසා හොඳට හිතේ ප්‍රසාදයේ සරණේ පිහිටන්න මහන්සි ගන්න ඕනේ. ඒ ප්‍රසාදය ඇති කරගන්න සම්බුදු ගුණ හොඳට හිතන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕන්න බහුම් වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රොක්ක තේචානි මනුස්සා බය තච්චිතා. මේ බියෙන් තැති ගැනීමෙන් ඉන්න මිනිස්සු ගස්කල් සරණ යනවා කියනවා. පර්වත සරණ යනවා. දේවාල සරණ යනවා. නොයේක් දේවල් සරණ යනවා කියනවා පිහිටක් හොයාගෙන. පිහිටක් හොයාගෙන නොයේක් දේවල් සරණ යනවා. මිත්‍යා දේවල් සරණ යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා නේතංකෝ සරණං කීමං. ඒ සරණ බය නැති සරණක් නෙවෙයි. නේතං සරණ මුත්තමං උතුම් සරණකුත් නෙවෙයි කියනවා. නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. ඒ සරණට ඇවිල්ලා කවදාවත් දුකෙන් නිදහස් වෙන්න බෑ.
එහෙනම් පින්වත්නි හොඳට මතක තියාගන්න අපි ගස්කල් සරණ ගියා කියලා, පර්වත සරණ ගියා කියලා, ආරාම සරණ ගියා කියලා කවදාවත් අපිට පිහිටක් ලබන්න බෑ. ඇයි? ඒ තුල පිහිටක් ලැබෙන දෙයක් නැහැ. ඒ තුලින් අපිට රැකවරණයක් ලබා දෙන්න කිසි දෙයක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණංගතෝ, කෙනෙක් බුදුරජාණන් වහන්සේව අවබෝධයෙන් සරණයයි, ධර්මයේ අවබෝධයෙන් සරණයයි, සංඝ රත්නයේ අවබෝධයෙන් සරණයයි. චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. ඒ කෙනා එතනින් අතර වෙන්නේ නැහැ. පරම ගම්භීර වූ චතුරාරි සත්‍ය ධර්මයේ නුවණින් අවබෝධ කරනවා. දුක්ඛං දුක්ඛ සමුප්පන්නං, දුකක් දුකේ හට ගැනීමත්, ඒ වගේම දුක්ඛංච අතික්කම දුකේ නැතිවීමත්, අරියං චට්ටංගිකම් මග්ගං දුක්ඛෝප සමගාමිනං, දුක නැති කරන්න තියෙන මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවබෝධ කරගන්නවා කියනවා. ඒතං කෝ සරණං කිහිමං, මෙයයි කියනවා බය නැති සරණ. ඒතං සරණ මුත්තමං, මෙයයි කියන උතුම්ම සරණ. ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති, මේ සරණට එයිද සියලු දුකින් එයා නිදහස් වෙලා යයි. බලන්න පින්වත්නි මොනතරම් අద్භූත රැකවරණයක්ද බුදු කෙනෙක් සරණ යාම, ධර්මයේ සරණ යාම, සංඝ රත්නයේ සරණ යාම. සුළුපටු දෙයක් නෙවෙයි. ඒ නිසා පින්වත්නි මෙන්න මේ සරණ කියන දේ අපේ ජීවිතයට ළඟා කරගන්න නම් අපි හොඳට මේ බුදුරජාණන් වහන්සේ ගැන දැනගෙන ඒ ධර්මයේ තුලින් ඒ කාරණා හොඳට තේරුම් ගත් පමණයි අපිට ඒ බුදුරජාණන් වහන්සේ කවුද කියලා අපිට තේරුම් ගන්න වාසනාව උදා වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ සරණට උපකාර වෙන ලස්සන දහම් කාරණයක් අපි කියා දෙනවා බුදුරජාණන් වහන්සේ ගැන. භාග්‍යතුන් වහන්සේගේ ගුණ තමයි මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සූත්‍රේ නම වේසාරජ්‍ය. වේසාරජ්‍ය කියලා කියන්නේ පින්වත්නි විශාරදයි. බය නැහැ. තැති ගැනීමක් නැහැ. විශාරදයි කියන්නේ සියල්ල විනිවිද දැකලා විශාරද භාවයට පත් වෙලා ඒ වගේම බය තැති ගැනීමෙන් තොරව වාසය කරනවා කියන අර්ථයයි විශාරදයි වේසාරජ්‍ය කියලා කියන්නේ. එතකොට මේ ලෝකයේ විශාරදයි කියලා යම් උත්තරමයකට කියනවා නම් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේටයි. ඒ තරම් විශාරද භාවයට පත්වෙච්ච මේ ලෝක ධාතුවේ මේ සක්වලේ දෙවියන් මරුන් බමුන් ශ්‍රමණ බ්‍රහ්මණ සහිත ලෝකේ කිසි කෙනෙක් නැහැ. කිසි කෙනෙක් නැහැ. ඒ තරම් අద్භූතයි, ඒ තරම් විශාරදයි, ඒ තරම් ලෝකේ පාරප්‍රාප්තයි, ලෝකේ කෙලවරට අවබෝධ කරගත්ත ලෝකයේ අග්‍රේස්වර උත්තමයා කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ නිසා පින්වත්නි ආන්නේ බුදුරජාණන් වහන්සේ ගැනයි මම මේ පින්නතුන්ට අද කියා දෙන්නේ. ඉතින් මේ කාරණේ මේ පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන තරම් එතකොට හිතාගන්න බැරි අද්විතීය උත්තමයේද කියන කාරණේ හොඳට තේරුම් ගන්න මේ කාරණා අපිට උපකාරනවා. ඔන්න දවසක් පින්වත්නි මේ සේල කියන බ්‍රහ්මණතුමා බුදුරජාණන් වහන්සේ ගැන ආරංචි වෙලා බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා කියලා ආරංචි වෙලා මෙයා මේ සේල කියන මෙයාගේ ගෝලිය පිරිසත් එක්ක බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හොඳට විමසා බැලුවා මේ සේල. ඇත්තටම බුදු කෙනෙක්ද කියලා විමසා බැලුවා මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. ඒතර අපි දන්නවා පින්වත්නි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇතුව මේ ලෝක ධාතුවේ උත්තමයෙක් ඉපදුනොත් ඒ උත්තමයාට ගති දෙකයි තියෙන්නේ. ඒ උත්තමයා ගිහිගේ වාසය කරොත් සක්විති රජ වෙන මුළු පෘථිවියටම රජ කරන සක්විති රජ කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම මේ උත්තමයා ගිහිගේ අතහැරලා පැවිදුනොත් ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඉතින් ඒ කාරණේ හොඳට මේ බ්‍රහ්මණවරු හොඳට දන්නවා. ඉතින් ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හොඳට විමසා බැලුවා. හොඳට විමසා බලලා ඔන්න දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැන් භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශ්‍රී දේහේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බැලුවා දැන්. හැබැයි මෙයාට මේ තාම සැකයි මේ සම්බුදෝරේක්වත්ද කියන සැකේ තාම තියෙනවා. එතකොට දැන් මේ සේල අහනවා මේ බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේට හරියන්නේ මේ සිව් දිවයින් වලට අධිපතිව වාසය කරන සක්විති රජ කෙනෙක් වෙන්නයි.
ඔබ වහන්සේට ගැළපෙන්නේ ඒ වගේ සක්විති රජ කෙනෙක් වෙන්නයි. මේ සිව් දිවයිනට අධිපතිව රාජ්‍ය කරන්නයි ඔබ වහන්සේට ගැළපෙන්නේ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාජා හමස්මි සේල ධම්ම රාජා අනුත්තරෝ. සේලය මම මේ අනුත්තර වූ ධර්ම රාජානන් වහන්සේ. මට කියන්නේ අනුත්තර වූ ධර්ම රාජානන් වහන්සේ කියලා මට කියන්නේ. ධම්මේන චක්කං වත්තේමි චක්කං අප්පතිවත්තියං. මේ කාටවත් මේ ලෝකයේ දෙවියන් මරුන් බඹුන් ශ්‍රමණක් බ්‍රහ්මණන් සහිත ලෝකේ කාටවත් ආපස්සට කරකවන්න බැරි ධර්ම චක්‍රේ ප්‍රවර්තනය කරන අනුත්තර වූ ධර්ම රාජානන් වහන්සේ මමයි කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ හඳුන්වා දෙන සීල බ්‍රහ්මණට භාගතුන් වහන්සේ කවුද කියලා. යේසංගෝ දුර්ලභෝ ලෝකේ පාතුභාවෝ අභින්නසෝ බ්‍රහ්මණේ එවැනි සම්බුදු රජාණන් වහන්සේ නමකගේ පහළ වීම දුර්ලභයි කියනවා. සෝහම් බ්‍රහ්මණ සම්බුද්ධෝ සල්ලකත්තෝ අනුත්තරෝ. බ්‍රහ්මණේ සීලය දරා ගන්න මමයි කියනවා. සත්වයාගේ දුක උදුරලා දමන සත්වයාගේ සියලු දුක උදුරලා දමන අනුත්තර වූ සල්ලි වෛද්‍ය සම්බුද්ධ කියන මටයි කියනවා. සම්බුද්ධ කියන්නේ මටයි කියනවා. ඉතින් බලන්න පින්වත්නි කොයි තරම් ආශ්චර්යද එහෙනම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝක සත්වයාගේ දුක උදුරලා දමන අනුත්තර වූ සල්්‍ය වෛද්‍ය සම්බුදුරජාණන් වහන්සේ. ආන්නේ උත්තමය ගැනයි අපි අද කියා දෙන්නේ. ඔන්න මේ සූත්‍රයේ නම වේසාරජ්‍ය. ඒ කියන්නේ විශාරද ඥාන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චත්තාරිමානි භික්කවේ තථාගතස්ස වේසාරජ්ජානි. මහණෙනි තථාගතයන් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේට විසරද ඥාන 4ක් තියෙනවා. කීයක් තියෙනවද විසරද ඥාන 4ක් තියෙනවා කියනවා. යේහි වේසාරජ්‍යේ සමන්නාගතු තථාගතෝ ආසබන්තානම් පටිජානාති. මෙන්න මේ විසරද ඥාන 4න් සමන්විත වෙච්ච බුදුරජාණන් වහන්සේ ලෝකේ ශ්‍රේෂ්ඨත්වයේ ප්‍රතිඥා දෙනවා කියනවා. තමන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා මේ දෙවියන් මරුන් බඹුන් ශ්‍රමණක් බ්‍රහ්මණ සහිත ලෝකෙට කියා දෙනවා. තමන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා. පරිසාසු සීහ නාදන් නදති. උන්වහන්සේ පිරිස මැද සිංහ නාද කරනවා. තමන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා පිරිස මැද බය නැතුව කතා කරනවා කියනවා. බ්‍රහ්ම චක්කම් පවත්තේති. බුදුරජාණන් වහන්සේ අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරනවා කියනවා. අනුත්තර වූ ධර්ම චක්‍රේ උන්වහන්සේ ප්‍රවර්තනය කරනවා කියනවා. මෙන්න මේ විසරද ඥාන 4කින් සමන්විත වෙලා. එතකොට මේ පින්නතුන් බලන්න භාගතුන් වහන්සේ බය නැතුව කතා කරනවා. ඒ වගේම උන්වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා ප්‍රතිඥා දෙනවා. අනුත්තර ධර්ම චක්‍රයේ ලෝකෙට කියා දෙනවා. මෙන්න මේ විසරද ඥාන 4 මත පිහිටලා මේ ලෝකේ දෙවියන් මරුන් බමුන් ශ්‍රමණක් බ්‍රහ්මණ සහිත ලෝකේ මේ කියන ගුණාංග වලට සම කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. කොහෙවත් නැහැ. මනුස්ස ලෝකෙත් නැහැ, දෙවියන් අතරත් නැහැ, බ්‍රහ්ම ලෝකෙත් නැහැ. මේ ලෝකේ මේ සක්වලේ කොහෙවත් කිසිම තැනක මේ බුදුරජාණන් වහන්සේගේ මේ ගුණයන්ට සම කරන්න පුළුවන් කෙනෙක් පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ නැහැ. උන්වහන්සේ සම වෙන්නේ තව බුදුවරයෙකුට විතරයි. සම්බුදුවරයෙකුට විතරයි පහළ වෙන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන පළවෙනි විසරද ඥානය මොකද්ද? සම්මා සම්බුද්දස්සතේ පටිජානතෝ ඉමේ ධම්මා අනවි සම්බුද්ධාති. ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ වහන්සේ සම්මා සම්බුද්ධය කියලා ප්‍රතිඥා දෙනවා. මේ ලෝකෙට ඔබ වහන්සේ සම්මා සම්බුද්ධය කියලා ප්‍රතිඥා දෙනවා. හැබැයි ඔබ වහන්සේ මේ ධර්මයන් අවබෝධ කරලා නැහැ. මේ ධර්මයන් ඔබ වහන්සේ තව අවබෝධ කරලා නැහැ කියලා తත්‍ර වතමන් සමනෝවා. කිසිම ශ්‍රමණයෙකුට කියන්න බෑ. බ්‍රහ්මනෝවා කිසිම බ්‍රහ්මණයෙකුට කියන්න බෑ. දේවෝවා කිසිම දෙවියෙකුට කියන්න බෑ. මාරෝවා කිසිම මාරයෙකුට කියන්න බෑ. බ්‍රහ්මාවා කිසිම බ්‍රහ්මයෙකුට කියන්න බෑ. කෝචිවා ලෝකස්මින් සහදම්මේන පටිචෝ දෙස්සතිති න නිමිත්ත මේතම් භික්කවේ සමනුපස්සාමි. න නිමිත්ත මේතම් භික්කවේ න සමනුපස්සාමි. ආන්න බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට උන්වහන්සේ සම්මා සම්බුද්ධය කියලා ලෝකේ ප්‍රතිඥා දෙනකොට සම්මා සම්බුදු නෑ කියලා මේ ලෝකේ කිසිම ශ්‍රමණයෙකුට බ්‍රහ්මණයෙකුට දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට ලෝකේ කිසිම කෙනෙකුට කරුණ සහිතව චෝදනා කරන්න බෑ කියනවා. එහෙම චෝදනා කරන්න පුළුවන් නිමිත්තක්වත් උන්වහන්සේ දකින්නේ නැහැ කියනවා. හරි පුදුමයි පින්වත්නි. හිතා ගන්න බෑ. කොයි තරම් ආශ්චර්යද බලන්න.
මොනතරම් අద్භූතයිද බලන්න. එතකොට උන්වහන්සේ මේ ලෝකේ සම්මා සම්බුදු නෑ කියලා කාටවත් කියන්න බෑ. කිසි කෙනෙකුට කියන්න බෑ. එහෙම කියන්න පුළුවන් නිමිත්තක්වත් බුදුරජාණන් වහන්සේ දකින්නේ නෑ කියනවා. දකින්නේ නෑ කියනවා. ඒතම් පහම් භික්කවේ නිමිත්තං අසමුල පස්සන්තෝ මහණෙනි එහෙම කිසිම නිමිත්තක්වත් දකින්නේ නැති උන්වහන්සේ කේමප්පත්තු ආන බල බය නෑ. අභයප්පත්තු නිර්භයයි. වේසාරාජ්‍යප්පත්තු විහරාමි. විශාරද භාවයට පත් වෙලා උන්වහන්සේ වාසය කරනවා. හරි අద్භූතයි. මේ පින්වත් පිරිස හිතේ ප්‍රසාදය ඇති කරගන්න මහා වාසනාවක් බලන්න මේ වගේ උත්තම බුදු කෙනෙක් අනේ සරණ ගියානේ. මේ දෙවියන් මරුන් බමුණු ශ්‍රමණක් බ්‍රහ්මණ සහිත ලෝකේ කිසි කෙනෙක්ට සම වෙන්නේ මේ වගේ අద్භූත ගුණයක් මේ ලෝකේ කාටවත් නැහැ. කිසි කෙනෙකුට නැහැ. හරි පුදුමයි. එතකොට සම්මා සම්බුද්දයි කියලා කියන්නේ මේ ලෝකේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගුරුපදේශ නැති උන්වහන්සේ අවබෝධ කරා. එතකොට උන්වහන්සේ මේ ලෝකේ සියල්ල අවබෝධ කරලා තියෙන්නේ. එහෙම අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට තව මේ දේවල් අවබෝධ කරගන්න තියෙනවා කියලා කරුණු සහිතව කියන්න පුළුවන් කෙනෙක් මේ ලෝක ධාතුවේ කොහෙවත් හොයාගන්න නැහැ කියනවා. හරි පුදුමයි බලන්න. එහෙම නිමිත්තක්වත් දකින්නේ නැහැ කියනවා. එහෙම නිමිත්තක්වත් දකින්නේ නැති බුදුරජාණන් වහන්සේ බය නැහැ, නිර්භයයි, විශාරද භාවයට පත් වෙලා වාසය කරනවා කියනවා. හරි පුදුමයි බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේ ලස්සන ප්‍රකාශයක් කරනවා මේ සම්මා සම්බුද්ධත්වයේ කියන කාරණේ ගැන. සම්බුද්ධ කියන සූත්‍රයක් තියෙනවා. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තමන් වහන්සේ සම්බුද්ධයි කියන්නේ මොන වගේ අර්ථයක්ද කියලා. දේශනා කරන භාග්‍යතුන් වහන්සේ තථාගතස්ස භික්කවේ අරහතෝ සම්මා සම්බුද්ධෝ රූපස්ස නිබ්බිදා වේදනා නිබ්බිදා සංඥා නිබ්බිදා සංඛාරාණ නිබ්බිදා විඥානස්ස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තෝ සම්මා සම්බුද්ධෝ තිඋච්චති. මහණෙනි තථාගත බුදුරජාණන් වහන්සේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංචපාස්කන්ධය ගැන අවබෝධයෙන්ම කලකිරිලා. ඒ වගේම විරාගයටපත් වෙලා ඇල්ම නිරුද්ධ කළා නොබැඳී නිදහස් වූ නිසා කියනවා උන්වහන්සේට සම්මා සම්බුද්ධයි කියලා. සම්මා සම්බුද්ධයි කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ඛූපි භික්ඛවේ පඤ්ඤා විමුක්තෝ. ඔන්න මෙතන ඉන්නවා ප්‍රඥා විමුක්ත කියන භික්ෂුන් වහන්සේ නමක්. රහතන් වහන්සේ නමක්. ඒ උත්තමයත් රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංචපාස්කන්ධය ගැන අවබෝධයෙන්ම කලකිරිලා විරාගයටපත් වෙලා ඇල්ම නිරුද්ධ කළා නොබැඳී නිදහස් වෙන නිසා උන්වහන්සේට කියනවා ප්‍රඥා විමුක්තෝති උච්චති. ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ නමක් කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේට හඳුන්වා දුන්නේ කොහොමද සම්මා සම්බුද්ධයි කියලා. එතකොට මේ ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේට හඳුන්වා දෙනවා මේ කාරණේම කරේ. ඒ කියන්නේ මේ පංචපාස්කන්ධය ගැන අවබෝධයෙන් කලකිරිලා නොඇල්ලා නොබැඳී නිදහස් වෙන නිසා උන්වහන්සේට කියනවා ප්‍රඥා විමුක්තයි. ඒ බුදුරජාණන් වහන්සේට හඳුන්වන්නේ සම්මා සම්බුද්ධයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරන මහණෙනි මෙහිදී බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේගේ වෙනස මොකක්ද කියනවා. මොකක්ද කියනවා විවිධත්වේ මොකක්ද කියනවා වෙනස. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් ඒ භික්ෂුන් වහන්සේලා ඉල්ලා සිටිනවා භගවන් මූලකානෝ බන්තේ ධම්මා. අනේ භාග්‍යතුන් වහන්සේ මූලික කරගෙනයි මේ ධර්මයේ තියෙන්නේ. භගවන් නෙත්තිකා භාග්‍යතුන් වහන්සේ නේත්‍රු කරගෙනයි. භාග්‍යතුන් වහන්සේ නායකත්වයේ කරගෙනයි මේ ධර්මයේ තියෙන්නේ. භගවන් පටිසරණා බුදුරජාණන් වහන්සේ පිළිසරණ කරගෙනයි මේ ධර්මයේ තියෙන්නේ. අනේ භාග්‍යතුන් වහන්සේට මේකේ අර්ථය වැටහෙවා. භාග්‍යතුන් වහන්සේ යමක් වදාරනවද වික්ෂුන් වහන්සේලා ඒ අයුරින් දරා ගන්නම් කියනවා. ඔන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ මෙතන හඳුන්වා දෙනවා මොකද්ද සම්මා සම්බුද්ධ කියන අර්ථය. සම්මා සම්බුද්ධයි කියන මොන වගේ අර්ථයක්ද කියලා බුදුරජාණන් වහන්සේ ලස්සනට විස්තර කරනවා. හරිය ලස්සනයි. ඔන්න උන්වහන්සේ දේශනා කරනවා තථාගතස්ස භික්කවේ අරහතෝ සම්මා සම්බුද්ධෝ අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේතා. ආන්න බලන්න තථාගත බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ නූපන් නිවන් මඟ උපදවන උත්තමයා. අසංජාතස්ස මග්ගස්ස සංජනේතා. හට නොගත්ත නිවන් මඟ හට ගන්වන උත්තමයා. අනක්කාතස්ස මග්ගස්ස අක්ඛහතා. මේ ලෝකේ කවුරුවත් ප්‍රකාශ කළ තිබ්බේ නැති නිවන් මඟ ප්‍රකාශ කරවන උත්තමයා. මග්ගඤ්ඤු මාර්ගය ගැන දන්න උත්තමයා. මග්ග විදු මාර්ගය දේශනා කරන උත්තමයා. මග්ග කෝවිදෝ මාර්ගය ගැන අතිශයින්ම දක්ෂ උත්තමයා බුදුරජාණන් වහන්සේ. හරි පුදුමයි. ඕන දැන් තේරුම් ගන්න පින්වත්නි සම්මා සම්බුද්ධයි කියන අර්ථේ.
හිතා ගන්න බෑ. එතකොට ඒ වගේ මේ උත්තමයෙකුට අභියෝග මේ ලෝකේ නැහැ. උන්වහන්සේට කාටවත් චෝදනා කරන්න බෑ. ඔබ වහන්සේ මේ දේවල් අවබෝධ කරලා නැහැ කියලා කියන්න බෑ. ඒ තරමට උන්වහන්සේ සියල්ල අවබෝධ කරා. ආය උන්වහන්සේට මේ ලෝකේ අවබෝධ කරන්න දෙයක් නැහැ. සියල්ල අවබෝධ කරලා ඉවරයි. සියල්ල අවබෝධ කරලා ඉවරයි. එච්චර අවබෝධත්වයේ තුල වාසය කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශාරදයි. උන්වහන්සේගේ අවබෝධය තුල විශාරදයි. එහෙනම් මොන තරම් උන්වහන්සේට උන්වහන්සේගේ අවබෝධය පිළිබඳ තහවුරු වෙලා ඇද්ද? එතනින් එහාට උන්වහන්සේට අවබෝධ කරන්න දෙයක් ආයේ නැහැ. ආයේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ එක්තරා තැනක සීන්සපා කියන සූත්‍රයක් තියෙනවා. කියන්නේ ඇක්ටේරියා වනයේ දේශනා කරපු දේශනාවක්. බුදුරජාණන් වහන්සේ ඇක්ටේරියා වනාන්තරයේ වැඩ ඉන්නේ. උන්වහන්සේ මේ ඇක්ටේරියා කොළ ටිකක් උන්වහන්සේ ශ්‍රී හස්තයට අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන තංකින් මඤ්ඤත භික්කවේ. මහණෙනි මේ ගැන මොකද්ද හිතන්නේ? මහණෙනි මේ මගේ ශ්‍රී හස්තයේ තියෙන ඇක්ටේරියා කොළද වැඩි නැත්නම් මේ වනාන්තරයේ තියෙන මේ ඇක්ටේරියා කොළ ප්‍රමාණයද වැඩි කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දෙන භික්ෂුන් වහන්සේලා ස්වාමීනි භාගතුන් වහන්සේගේ ශ්‍රී හස්තයේ තියෙන ඊ타ත්ම චූටි කොළ ප්‍රමාණයක් ඇක්ටේරියා. හැබැයි භාගතුන් වහන්සේ මේ වනාන්තරයේ තියෙන මේ ඇක්ටේරියා කොළ ප්‍රමාණය ඊටා විශාලයි කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව මේකෝ භික්කවේ මහණෙනි ආන්නේ වගේ කියනවා. ඒ වගේ මං අවබෝධය කියනවා. හැබැයි මේ සියල්ල දේශනා කරේ නෑ කියනවා. සියල්ල දේශනා කරේ නෑ කියනවා. මං දේශනා කළා තියෙන්නේ මේ මගේ ශ්‍රී හස්තයේ තියෙන ඇක්ටේරියා කොළ ප්‍රමාණයක් ඇද්ද ඒ වගේ ප්‍රමාණයක් වෙනවා දේශනා කළා තියෙන්නේ. උන්වහන්සේ එතන ඒ වනයේට උපමා කරන උන්වහන්සේගේ අවබෝධය. එතකොට උන්වහන්සේ සියල්ල දේශනා කරේ නෑ කියනවා. ඉතින් උන්වහන්සේ කිංච බික්කවේ මෙයා අනක්ඛාතං දේශනා කරනවා මේ මහණෙනි මේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඇයි උන්වහන්සේ ඒක දේශනා කරේ නැත්තේ ඇයි කියලා අහනවා. ඇයි දේශනා කරේ නැත්තේ කියනවා ඒ සියල්ල. ඒ උන්වහන්සේ දේශනා කරනවා න හේතම් බික්කවේ අත්ථ සංහිතං. ඒ සියල්ල අර්ථය පිණිස පවතින්නේ නැහැ කියනවා. න විරාගාය ඇල්ම නිරුද්ධ කිරීම පිණිස පවතින්නේ නැහැ කියනවා. න නිරෝධාය ඒ වගේම නොවැළීම් පිණිස උපකාර වෙන්නේ නැහැ. ඇල්ම නිරුද්ධ කිරීම උපකාර වෙන්නේ නැහැ කියනවා. න අභිඥාය විශිෂ්ටෝ ඥානය පිණිස උපකාර වෙන්නේ නැහැ කියනවා. න නිබ්බානාය සංවත්තති නිවන පිණිස සියල්ල උපකාර වෙන්නේ නැහැ කියනවා. ඒකට අපිට පැහැදිලි පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපිට අවබෝධ කරන්න ඕනි සියල්ල දේශනා කළා ඉවරයි. හැබැයි උන්වහන්සේගේ අවබෝධය හිතා ගන්න පුළුවන්ද? ඒතර උන්වහන්සේ ඇක්ටේරියා වනාන්තරයට උපමා කරන උන්වහන්සේගේ අවබෝධය. උන්වහන්සේ දේශනා කරන මම දේශනා කරේ යම් දෙයක්ද ඒ සුළු ප්‍රමාණයක් උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒක ප්‍රමාණවත්. අපිට මේ ලෝකේ අවබෝධ කරගන්න මේ අපිට සසරෙන් නිදහස් වෙන්න මේ දුක ෂේ කරන්න උන්වහන්සේ සියල්ල දේශනා කළා ඉවරයි. ඒ සියල්ල දේශනා කළා ඉවරයි. හැබැයි උන්වහන්සේගේ අවබෝධය ගත්තොත් ප්‍රමාණ කරන්න බෑ. බුදු කෙනෙක්ගේ අවබෝධය ගත්තොත් ප්‍රමාණ කරන්න බෑ. එතකොට උන්වහන්සේ අපිට අවශ්‍ය ප්‍රමාණය උන්වහන්සේ දන්නවා මේ සත්වයන්ගේ හැකියාවන් ප්‍රමාණය දන්නවා. මේ දෙවියන් මරුන් බමුණු ශ්‍රමණක් බ්‍රාහ්මණ සහිත ලෝකේ මේ දේවිනිස් ප්‍රජාවේ හැකියාවන් ප්‍රමාණය දන්නවා. ඒ උන්වහන්සේ යමක් අවබෝධ කරගන්න ඕනි සියල්ල දේශනා කළ ඉවරයි. අඩු නැතුව දේශනා කළ ඉවරයි බුදුරජාණන් වහන්සේ. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා කිංච බික්කවේ මේ අක්ඛාතං. මහණනි මම මොකද්ද උගලන්ට දේශනා කරේ කියනවා. ඉදන් දුක්ඛන්ති බික්කවේ මේ අක්ඛාතං. මේ දුකයි කියලා මම දේශනා කරා දුක නම් වූ ආර්ය සත්‍යය. අයන් දුක්ඛ සමුදයති මේ අක්ඛාතං. මෙයයි දුකේ හට ගැනීම කියලා මම දේශනා කරා දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. අයන් දුක්ඛ නිරෝධෝති මේ අක්ඛාතං. දුක නැති වෙන්නේ මේ ආකාරයට කියලා දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍ය දේශනා කරා කියනවා. අයන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති මේ අක්ඛාතං. දුක නැති වෙන මාර්ගය මෙයයි කියලා මම දේශනා කරා කියනවා. එහෙනම් පින්වත්නි අඩු නැතිව චතුරාර්ය සත්‍ය ධර්මයේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ ඉවරයි. දේශනා කළ ඉවරයි. ඒ සියල්ල උන්වහන්සේ අපිට දේශනා කරා. හැබැයි බුදු කෙනෙක්ගේ අවබෝධයකට ප්‍රමාණ කරන්න බෑ. උන්වහන්සේ මේ ලෝකේ දැක්ක අවබෝධය ලෝකේ උන්වහන්සේට විශේෂ වෙන ප්‍රමාණය මේ සාමාන්‍ය ලෝකයට විශේෂ වෙන්නේ නැහැ. ඒක බුද්ධ විශේෂයට විශේෂ වෙන දෙයක්. ඒක මේ සාමාන්‍ය අනෙක් කිසි කෙනෙකුට උන්වහන්සේ දැකපු අවබෝධය අවබෝධ කරගත්ත පරාසය විශේෂ වෙන්නේ නැහැ. ඒක බුද්ධ විශේෂයටයි අයිති. බුද්ධ විශේෂයටයි අයිති. ඒ නිසා පින්වත්නි හිතාගන්න බැරි ලෝකයේ සියල්ල අවබෝධ කරගත්ත බුදුවරයෙක් මේ ලෝකේ පහළ වෙලා හිටියා කියලා මේට වසර 2600කට පමණ පෙර
මොනතරම් වාසනාවක්ද බලන්න. ඉතින් එවැනි බුදුරජාණන් වහන්සේ ගැන මේ අද අපි අහන්නේ බුද්ධ දේශනා ඇසුරෙන්ම උන්වහන්සේම තමන් වහන්සේ ගැන දේශනා කරපු දේශනා අපි අහන්නේ. අපිට කොයිතරම් වාසනාවක්ද බලන්න. අපිට මොනතරම් වාග්යක්ද කොයිතරම් දුර්ලභ අවස්ථාවක්ද පින්වත්නි. හිතේ ප්‍රසාදය ඇති කරගෙන අනේ අපිට කොයිතරම් ලාභයක්ද. අනේ උන්වහන්සේ සරණ ගිහිල්ලා අපිට බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා අනේ අපිට කොයිතරම් පිහිටක් ලබා ගන්න පුළුවන්ද කියලා දැන් තේරෙනව නේද? ඔන්න පින්වත්නි බලන්න බුදුරජාණන් වහන්සේ ගැන දැන් අවබෝධයෙන් ඇතිවෙච්ච පැහැදීම. උන්වහන්සේ ගැන කරුණු කාරණා තේරුම් අරගෙන සරණ ගියොත් මොනතරම් විපාකයක් ලැබෙයිද? බුද්ධ කාලේ හිටියා පින්වත්නි රජගහනුවර මට මතක රජගහනුවර ඔන්න සැඩොල් ස්ත්‍රියක් හිටියා. ඒ කියන්නේ මේ සැඩොල් කියලා කියන්නේ මේ ඒ කාලේ තිබ්බ අඩු කුලයක ඒ කියන්නේ පහත් කුලයක මේ ඉපදිච්ච මේ අම්මා කෙනෙක් හිටියා. එතකොට ඔන්න දැන් මේ අම්මගේ ආයුෂ ඉවර වෙගෙන යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් මේ ලෝකේ දිහා බලනකොට උන්වහන්සේගේ මහා කරුණා සමාපත්තියට අර අම්මව පෙනුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ වටහා ගත්තා මේ අම්මගේ ආයුෂ ඉවරයි. අම්මගේ ආයුෂ ඉවර වෙනවා. ඊට උන්වහන්සේ බැලුවා මේ අම්මට යන්න තියෙන්නේ කොහෙද මැරිලා? නිරේ. යන්න තියෙන්නේ නිරේ. බැලුවා බුදුරජාණන් වහන්සේ මේ අම්මට හැකියාවක් තියෙනවද පිනක් රැස් කරගන්න. සම්බුදු නුවණට වැටහුණා මේ අම්මට හැකියාවක් තියෙනවා හිතේ ප්‍රසාදයක් ඇති කරගන්න. ආන් ඒකෙන් නිරේ යන්නේක වැළකීලා දෙවියන් අතර උපදීමේ හැකියාව තියෙනවා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පතල මහා කරුණාවෙන් එදා හිමිදිරි පාන්දර භාගතුන් වහන්සේ සංඝයා පිරිවරාගෙන රජගහනුවර වීදියේ වඩිනවා. බුදුරැස් මහලා විහිදුවාගෙන වඩිනවා. දැන් සාමාන්‍ය සම්බුදුරජාණන් වහන්සේ නිතර සම්බුදුරැස් විහිදුවාගෙන වඩින්නේ නැහැ. උන්වහන්සේ විශේෂ අවස්ථාවක යම් කෙනෙකුට පිහිට ලබා දෙන්න ඕනේ කියන විශේෂ අවස්ථාවක උන්වහන්සේ මේ බුද්ධ රශ්මි මාලා විහිදුවාගෙන වඩින්නේ. ඒක හිතා ගන්න බෑ. කොයිතරම් ලස්සන දර්ශනයක් වෙන්න ඇද්ද? අద్භූත දර්ශනයක් වෙන්න ඇද්ද? සම්බුදුරජාණන් වහන්සේ දෙතිස්මා පුරුෂ ලක්ෂණෙන් බබලන සෝභමාන තුන් ලෝකේ ලස්සන මුත්‍රමයා තුන් ලෝකේ අග්‍රම උත්තමයා සම්බුදුරැස් විහිදුවාගෙන වඩිනකොට ඒක දැකීමට පවා ඇස් පින් කළා තියෙන්න ඕනේ. ඒ දර්ශනේ දැකීමට පවා මේ නේත්‍රේ පින් කළා තියෙන්න ඕනේ. මේ බුද්ධ කාලේ මිනිස්සු කොයිතරම් භාග්‍යවන්තද බලන්න. දැන් අපි මේවා අහලා හිතේ ප්‍රසාදය ඇති කරගන්නවා. හැබැයි අපේ පීවි ඇහැට දකින්න ලැබුණොත් කොච්චර ප්‍රසාදයක් ඇති වෙයිද සම්බුදුරජාණන් වහන්සේගේ බුදුරැස් විහිදුවාගෙන වඩින ආකාරය. ඇයි ඊට එහා කෙනෙක් මේ ලෝකේ නැහැ. එච්චර ලස්සන කෙනෙක් මේ ලෝකෙත් නැහැ. ඒ තරම් ප්‍රියමනාප කෙනෙක් මේ ලෝක ධාතුවේ වෙන කවුරුවත් නැහැ. ඉතින් මේ උත්තමයා බුදුරජාණන් වහන්සේ වඩිනකොට අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ බැලුවා ඇයි මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අද විශේෂයෙන් මේ බුදුරැස් විහිදුවාගෙන මේ මොකද වඩින්නේ කියලා. ඒතර උන්වහන්සේට වැටහුණා එහෙනම් භාග්‍යතුන් වහන්සේ වඩින්නේ අර සැඩොල් ස්ට්‍රීට් පිහිට වෙන්න. මේ අම්මත් ওই වීදියට ආවා. එතකොට මේ අම්මට දකින්න ලැබුණා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඈත තියාම සම්බුදුරැස් විහිදුවාගෙන වඩිනවා. අම්මා බැලුවා අනේ මේ කවුද මේ උත්තමයා? මේ මිහිකත සනසා වඩින අනේ මේ උත්තමයා කවුද කියලා ඔන්න අම්මට මේ පොඩි ප්‍රසාදයක් හිතේ ඇති වෙනවා බුද්ධ කායට. එතකොට ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ මේ අම්මා ඉස්සරහට වැඩියා. අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එතෙන්ද වැඩලා කියනවා එම්බා සැඩොල් ස්ත්‍රිය ඔබ ඉස්සරහා මේ වැඩ ඉන්නේ තුන් ලෝකේ ආග්‍ර වූ තිලොවේ අගරජු තථාගතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ඔබ ඉස්සරහා වැඩ ඉන්නේ. ඒ නිසා ඔබ හොඳට මේ බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න කියනවා. දැන් මේ වෙලාව අනුව පින්වත්නි සම්බුදු ගුණ එකින් එක විස්තර කරලා දෙන වෙලාවක් නෙවෙයි එතන. ඇයි ආයුෂත් ඉවරයි. ආයුෂත් ඉවරයි. ඒ වගේම මේ අම්මට මේ සම්බුදු ගුණ මෙනෙහි කර හිතේ ප්‍රසාදයක් ඇති කරගන්න හැකියාවක් නැහැ. එහෙම හැකියාවක් නැහැ. හැබැයි තියෙනවා එකම හැකියාව බුද්ධ කාය දිහා බලලා දෙතිස්මා පුරුෂ ලක්ෂණයෙන් බබලන සෝභමාන කය දිහා බලලා හිතේ ප්‍රසාදයක් ඇති කරගන්න හැකියාව තියෙනවා. එතකොට මේ අම්මා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයේ පටන් සිරස දක්වා හොඳට බලුවා.
හොඳට බලනකොට භාග්‍යවතුන් වහන්සේ මද හිනාවක් පහල කරා. හරි සතුටුයි මේ අම්මට. සාදු සාදු කියලා 3 පාරක් වන්දනා කරා. දැන් වන්දනා කරේ මේ සම්බුදු ගුණ දැනගෙන නෙවෙයි. ඒ වගේම ධර්මයේ දැනගෙනත් නෙවෙයි. මොකටද? උන්වහන්සේගේ සෝභමාන බුද්ධ කායට. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩියා. ඉතින් සුළු වෙලාවකින් පින්වත්නි මේ අම්මා මැරුණා. මැරිලා නිදා බිබිදනවා වගේ නිදාගෙන ඉඳන් ඇහැරුණා වගේ තව්තිසා දිව්‍ය ලෝකේ දිව්‍යයන් අතර ඉපදුනා. ඔන්න බලන්න නිරේ යන්න හිටපු අම්මට වෙච්ච දේ මොකද? තව්තිසාවේ දැනටත් එතකොට තව්තිසාවේ ඒ අම්මා ඇති. දැන් තේරෙනවද පින්වත්නි? මේ බුදු ගුණ ඉගෙනගෙනත් නෙවෙයි. ධර්මයේ ඉගෙනගෙනත් නෙවෙයි. බුද්ධ කායට පැහැදිලා එහෙම විපාකයක් ලැබුණා නම් ඕගොල්ලන් අපි මේ උදේ ඉඳන් මේ ධර්මයේ ශ්‍රවණය කර කර බුදු ගුණ හොඳට දැනගෙන ධර්මයේ මෙනෙහි කර කර ඉන්න අපි මරණයටපත් වුණොත් අපිට කොච්චර විපාක ලැබෙයිද? දැන් තේරෙනවද පින්වත්නි? ඒ නිසා හොඳට ආරක්ෂා කරගන්න හිතේ ඇතිවෙන ප්‍රසාදේ. චිත්ත ප්‍රසාදේ හොඳට ආරක්ෂා කරගන්න ආන්නේ ප්‍රසාදය අපේ ජීවිතේට බොහෝ කල් යහපත පිණිස හිතසුව පිණිස පවතී. මේ සම්බුදු ගුණ ආරම්භයා පහදින්න, විසරද ඥාන ආරම්භයා පහදින්න. අනේ මේ උත්තමයා කොයිතරම් ආශ්චර්යද, මොනතරම් අద్භූතයිද. අනේ මන් සරණ ගියේ විසරද භාවයට පත්වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්නේ. ඒ උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ තුල උන්වහන්සේ විසරදයි කියලා මේ ලෝකෙට කියා දෙනවනේ. අනේ ඒ වගේ උත්තමයෙක් මං කල්ප ගානකින් මේ ලෝකෙට පහළ වෙච්ච උත්තමයා සරණ යන්න මට මොකද්ද පිනක් තිබ්බා, මොකද්ද සසරේ වාසනාවක් තිබ්බා කියලා දැන් හිතේ ප්‍රසාදයක් ඇති කරගන්න, සතුටක් ඇති කරගන්න. ඒක අපිට බොහෝ කල් යහපත පිණිස හිතසුව පිණිස පවතී. හිතසුව පිණිස පවතී. ඔන්න පළවෙනි විසරද ඥානය තමයි සම්මා සම්බුද්ධත්වය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙවෙනි විසරද ඥානය. ඒක මොකද්ද? කීනාසවස්තේ පටිජානතෝ ඉමේ ආසව අපරික්කේනාති. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඔබ වහන්සේ ආශ්‍රව ප්‍රහාණය කරා කියලා දේශනා කරලා තියෙනවා. හැබැයි ඔබ වහන්සේ ආශ්‍රව ප්‍රහාණය කරා කියලා දේශනා කරාට මේ ආශ්‍රව මේ කෙලෙස් ඔබ වහන්සේට තව ප්‍රහාණය කරන්න තියෙනවා කියලා මේ ලෝකේ කිසිම ශ්‍රමණේකට, කිසිම බ්‍රහ්මණේකට, කිසිම දෙවියෙකුට, කිසිම මාරයෙකුට, ඒ වගේම කිසිම බ්‍රහ්මයෙකුට මේ ලෝකේ කිසිම කෙනෙකුට සහධම්මේන පටිච්චෝදෙස්සති න නිමිත්ත මේතම් භික්කවේ සමුනුපස්සාමි. කරුණ සහිතව චෝදනා කරන්න පුළුවන් කෙනෙක් දකින්නේ නැහැ. එහෙම නිමිත්තක්වත් දකින්නේ නැහැ. ඒ කියන්නේ පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රතිඥා දෙනවා දෙවියන්, මරුන්, බඹුන්, සමනක්, බ්‍රහ්මණ සහිත ලෝකයට තමන් වහන්සේ රහතන් වහන්සේ නමක්. ඒ කියන්නේ ආශ්‍රව ප්‍රහාණය කරපු උත්තමයෙක්. කෙලෙස් ප්‍රහාණය කරපු උත්තමයෙක් කියලා උන්වහන්සේ මේ ලෝකෙට ප්‍රතිඥා දෙනවා. එහෙම ප්‍රතිඥා දෙනකොට මේ ලෝකේ දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට, ඒ වගේම ශ්‍රමණක් බ්‍රහ්මණයෙකුට කියන්න බෑ ඔබ වහන්සේ තව කෙලෙස් තියෙනවා. ඔබ වහන්සේ එහෙම කිව්වට ඔබ වහන්සේට තව මේ කෙලෙස් ප්‍රහාණය කරන්න තියෙනවා. මේවා ප්‍රහාණය වෙලා නැහැ කියලා කාටවත් කියන්න බෑ. කරුණු සහිතව චෝදනා කරන්න බෑ. එහෙම නිමිත්තක්වත් උන්වහන්සේ දකින්නේ නැහැ කියනවා. හරි අద్භූතයි. පුදුම සහගතයි. මේ ලෝක ධාතුවට උන්වහන්සේ මෙහෙම දේශනා කරද්දී බලන්න කොයි තරම් උන්වහන්සේ විශාරද වෙන්න ඇද්ද. උන්වහන්සේගේ අරහත්ත්වයේ තුල, උන්වහන්සේගේ කීනාශ්‍රව ස්වභාවය තුල කොයිතරම් විශාරද ඇද්ද. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒතම් පහම් භික්කවේ නිමිත්තං අසමුනුපස්සන්තෝ මහණෙනි, එහෙම නිමිත්තක්වත් දකින්න නැති බුදුරජාණන් වහන්සේ කේමප්පත්තු බය නැහැ, අභයප්පත්තු නිර්භයයි, වේශාරජ්‍යප්පත්තු විහෙරාමි, විශාරද භාවයට පත් වෙලා වාසය කරනවා. ඕන්න බලන්න. එතකොට උන්වහන්සේ යමක් ආශ්‍රව ප්‍රහාණය කරාද යම් දවසක ඒක ප්‍රහාණය කළාම තමයි ආයේ කවදාවත් ඒ ආශ්‍රව හටගන්නේ නැහැ. ඒ තුල විශාරදයි. විශාරදයි. කාටවත් කියන්න බෑ උන්වහන්සේට ඔබ වහන්සේට මේ කෙලෙස් තියෙන තව ප්‍රහාණය කරන්න. මේ කෙලෙස් ප්‍රහාණය වෙලා නැහැ නේ කියලා කාටවත් කියන්න බෑ. හරි අద్භූත ගුණයක් පින්වත්නි, හිතා ගන්න බෑ. ඒ තුල විශාරදයි. ඔන්න දවසක් බුදුරජාණන් වහන්සේ උක්කට්ටා නුවර සේතාවි නුවරත් අතර භාගතුන් වහන්සේ මේ දීර්ඝ මාර්ගයට උන්වහන්සේ වැඩියා.
ඉතින් මේ දීර්ඝ මාර්ගයට උන්වහන්සේ වැඩලා ද සාමාන්‍ය පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී පාද පාසටහන් මහ පොළොවේ පිහිටන්නේ නැහැ. දැන් ඕගොල්ලන් අපි ඇවිදගෙන යනවා නම් මහ පොළොවේ අපේ පාසටහන් පිහිටනවනේ. සම්බුදුරුන්ගේ පාසටහන් එහෙම පිහිටන්නේ නැහැ. පිහිටන්නේ අදිෂ්ඨාන කළොත් විතරයි. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැක්කා භාගතුන් වහන්සේගේ සම්බුදු නුවණට උන්වහන්සේ මහා කරුණා සම්පatti සමවැදිලා බලනකොට උන්වහන්සේට පෙනුණා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ මේ ධාතුන් වහන්සේලා බෙදා ගන්න බැරුව අරුබුදයක් ඇති වෙන අවස්ථාවේදී ඒ ධාතුන් වහන්සේලා බෙදා දීම සඳහා මූලිකත්වයේ දරන කෙනා මේ මාර්ගයට එනවා. මේ මාර්ගයට එනවා. ඉතින් එයාට ධර්මය අවබෝධ කිරීමේ පිනකුත් තියෙනවා. ඒ නිසායි උන්වහන්සේ මේ මාර්ගයට ආවේ. ඒ තමයි ද්‍රෝණ. ඒ ද්‍රෝණ බ්‍රහ්මණතුමා දැන් මේ මාර්ගයට එනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දන්නවා. දැන් ඔන්න ද්‍රෝණ බ්‍රහ්මණතුමාට අනුකම්පා පිණිස බුදුරජාණන් වහන්සේ පාසටහන පොළවේ පිහිටන්න අදිෂ්ඨාන කරා. අදිෂ්ඨාන කරලා උන්වහන්සේ රුකක් මුල වැඩ හිටියා. දැන් ද්‍රෝණ බ්‍රහ්මණයත් අර මාර්ගයට ආවා. තමන්ගේ ගෝල පිරිසත් එක්ක ආවා මේ ද්‍රෝණ බ්‍රහ්මණය. එතකොට මේ බ්‍රහ්මණ දැක්කා අර පාසටහන. දැන් දේහ ලක්ෂණ વિશે පාරප්‍රාප්තයි ද්‍රෝණ බ්‍රහ්මණයා. ඒතර ඒගොල්ලන් දන්නවා මේ වගේ පාසටහනක් සාමාන්‍ය කෙනෙකුට පිහිටන්නේ නැහැ. මේ වගේ පාසටහනක් තියෙන කෙනෙක් ඒකාන්තයෙන්ම ඊට අද්විතීය උත්මය කියලා දන්නවා. මෙයාට කියවුණා අච්චරියං වතබෝ බවත හරි ආශ්චර්යයි. අද්භූතං වතබෝ හරි අද්භූතයිනේ. න වතිමානේ මනුස්ස භූතස්ස පාදානි භවිස්සතිති. මේක නම් මිනිස්සෙගේ පාසටහන වෙන්න බෑ. මේ පාසටහන මිනිස්සෙගේ වෙන්න බෑ. මොකද දැන් බුදුරජාණන් වහන්සේගේ පාසටහන් වල බලන්න දහසක් අර ඇති. දහසක් චක්‍ර ලග්න ඇති. දහසක් නිම්මල්ලු ඇති. මේ අසිරිමත් පාසටහනේ බුදු කෙනෙක් තුල තියෙන්නේ. ඒක ද්‍රෝණ බ්‍රහ්මණයාට තේරුම් ගියා මේක මේ බුදුරජාණන් මේක සාමාන්‍ය කෙනෙක්ගේ පාසටහන් වෙන්න බෑ. ඕන දැන් මේ පාසටහන් ඔස්සේ යනකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඉතින් මේ වැඩ ඉන්නකොට මෙයා බුදුරජාණන් වහන්සේ දැකපු ආකාරය තියෙනවා පාසාදිකං. භාගතුන් වහන්සේ දකින්නට පහදිනවා පාසාදනීයං. පැහැදීමම ඇති වෙන්නේ. පැහැදීමම ඇති වෙන්නේ. උත්තම සමත දමත මනුප්පත්තං. උන්වහන්සේ ඒ වෙලාවේ හිටියේ කියන උත්තම වූ ඉන්ද්‍රිය දමණයෙන් ඉන්ද්‍රිය සංසිඳීමෙන් උන්වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. එතකොට දැන් භාගතුන් වහන්සේ ළඟට ඔන්න දැන් ද්‍රෝණ බ්‍රහ්මණයා ගියා. දැන් ගිහිල්ලා දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මොනවයි කියන එක දන්නේ නැහැ නේ මෙයා. මෙයා අහනවා දේවෝ නෝ භවම් භවිස්සතිති. භවත ඔබ දෙවියෙක්ද? ඔන්න අහ ප්‍රශ්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා නකෝහම් බ්‍රහ්මණ දේවෝ භවිස්සාමේති. මම දෙවියෙක් නෙවෙයි. මම දෙවියෙක් නෙවෙයි. ඊළඟට මෙයා අහනවා ගන්ධබ්බෝ නෝ භවම් භවිස්සතිති. එහෙනම් භවත ඔබ මේ ගාන්ධාරයේද කියනවා. නෑ කියනවා. ඊළඟට අහනවා යක්ඛෝ නෝ භවම් භවිස්සතිති. භවත ඔබ යක්ෂයෙක්ද කියනවා. යක්ෂයෙකුත් නෙවෙයි කියනවා. මනුස්සෝ නෝ භවම් භවිස්සතිති. භවත එහෙනම් ඔබ මිනිස්සෙක්ද කියනවා. නකෝ අහම් බ්‍රහ්මණ මනුස්සෝ භවිස්සාමේති. මම මිනිස්සෙකුත් නෙවෙයි කියනවා. මිනිස්සෙකුත් නෙවෙයි කියනවා. දැන් ඉස්සෙල්ලාම ඇහුවා දෙවියෙක්ද නෑ කිව්වා. ඊළඟට ඇහුවා ගාන්ධාරයෙක්ද නෑ කිව්වා. යක්ෂයෙක්ද ඇහුවා නෑ කිව්වා. ඊළඟට ඇහුවා මිනිස්සෙක්ද නෑ කිව්වා. ඉතින් ද්‍රෝණ බ්‍රහ්මණ අහනවා දේවෝ නෝභවම් භවිස්සතිති ඉති පුට්ටෝ සමානෝ නකෝහම් බ්‍රහ්මණ දේවෝ භවිස්සාමීති. මං ඔබ වහන්සේගෙන් ඇහුවා දිවියෙක්ද කියලා. ඔබ වහන්සේ කියනවා නෑ කියලා. ගාන්ධාරයෙක්ද කිව්වා නෑ කිව්වා. යක්ෂයෙක්ද කිව්වා නෑ කිව්වා. මිනිස්සෙක්ද කිව්වා නෑ කිව්වා. එහෙනම් ඔබ වහන්සේ කවුද කියනවා. ඔන්න ලස්සනට උන්වහන්සේගේ මේ අරහත්ත්වය. ඒ කියන්නේ උන්වහන්සේගේ මේ බුද්ධ කියන වචනේ උන්වහන්සේ කෙලෙස් නෑ. මේ උන්වහන්සේ කෙලෙස් නැති උත්මයෙක් කියන කාරණේ ලස්සනට විස්තර කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතන කියනවා යේසං වූ අහම් බ්‍රහ්මණ දේශනා කරනවා මේ ආසවනං අප්පහිනත්තා දේවෝ භවයන්. බ්‍රහ්මණේ යම් ආශ්‍රවයක් හේතුවෙන් දෙවි කෙනෙක් වෙයිද තේමී ආසවා පහිනා.
ඒ ආශ්‍රව සම්පූර්ණයෙන්ම උන්වහන්සේගෙන් ප්‍රහාණය වෙලා තියෙන්නේ. උච්චින්න මූලා මුලින්ම සිඳුලා තියෙන්නේ. තාලා වත්තු කතා හරියට කැඩීගේ තල් කරටියක් වගේ වෙලා තියෙන. අනභව කතා අභාවයටපත් වෙලා තියෙන. ආයතින් අනුප්පාද ධම්මා ආය නූපදින ස්වභාවයටපත් වෙලා තියෙන කියනවා. හරි පුදුමයි. ඒ කියන්නේ උන්වහන්සේට මේ දෙවියෙක් වෙන කෙලෙස් නැහැ. ප්‍රහාණය වෙලා තියෙන්නේ. ගාන්ධාරයක් වෙන කෙලෙස් උන්වහන්සේ තුල නැහැ. ඒ වගේම යම් ආශ්‍රවයක් නිසා යක්ෂයෙක් වේද ඒ කෙලෙස් නැහැ. යම් ආශ්‍රවයක් නිසා මිනිස්සෙක් වේද ඒ කෙලෙස් උන්වහන්සේට නැහැ. ඒ කෙලෙස් උන්වහන්සේගේ ජීවිතේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මටයි බුද්ධ කියන්නේ. මටයි බුද්ධ කියන දරා ගන්න කියනවා. එහෙනම් අපිට පැහැදිලි පින්වත්නි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ යම් ක්ලේශයක් ප්‍රහාණය කළා. රාග දේශ මොහ ප්‍රහාණය කළා. ගුරු උපදේශ නැතිව අරහත්ත්වයටපත් වුණාද? ඒ තුල උන්වහන්සේ විශාරදයි. හරි පුදුමයි. දැන් මේ වගේ ප්‍රකාශයක් උන්වහන්සේ මොනතරම් නිර්භයව කියනවැද්ද? තමන් වහන්සේට කෙලෙස් නැහැ කියලා. තමන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කරපු උත්තමයෙක්. උන්වහන්සේට ආයේ කෙලෙස් හටගන්නේ නැහැ කියලා උන්වහන්සේ නිර්භයව කියනවා. කොයිතරම් ආශ්චර්යද බලන්න. මොනතරම් අద్භූතයිද බලන්න. මොනතරම් පුදුම සහගතයිද ඒ බුදුරජාණන් වහන්සේගේ විශාරද භාවය. කොයිතරම් ආශ්චර්යද බලන්න. ඉතින් ඒ නිසා බොහොම සතුටු වෙන්න පින්වත්නි. හිතේ ප්‍රසාදයක් ඇති කරගෙන අනේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ අනේ රාග දේශ මොහ ප්‍රහාණය කළා අරහත්ත්වයටපත් වෙච්ච කීනාශ්‍රව මුනිවරයෙක්. ඒ වගේම උන්වහන්සේ ඒ තුල විශාරදයි. උන්වහන්සේට ආයි කෙලෙස් කවදාවත් හටගන්නේ ඒ තුල උන්වහන්සේ විචාරද භාවයටපත් වෙලා වාසය කරනවනේ කියලා හරි ප්‍රසාදයක් හිතේ ඇති කරගන්න පුළුවන්. චිත්ත ප්‍රසාදයක් ඇති කරගන්න අපිට පුළුවන්. දැන් බලන්න පින්වත්නි කොයිතරම් විශාරදද කියන්නේ. බයත ඇති ගැනීම ඇති වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේට. අරහත්ත්වයටපත් වෙලානේ තියෙන්නේ. දැන් ඔන්න භාගතුන් වහන්සේව ඝාතනය කරන්න කොයිතරම් උපක්‍රම යෙදුවා දේවදත්ත. ඔන්න දවසක් ඔන්න බුදුරජාණන් වහන්සේව ඝාතනය කරන්න නොයේක් උපක්‍රම කරානේ. දවසක් ඔන්න අජාසත් රජතුමාගේ ඇත්ගාලේ හිටියා මේ කිසි කෙනෙකුට දමනය වෙන්නේ නැති මහා මේ දරුණු ඒ වගේම මහා දරුණු ඡණ්ඩ ඇතෙක් නාලාගිරි. ඉතින් මේ ඇතාව යොදාගත්තා බුදුරජාණන් වහන්සේව ඝාතනය කරන්න. රාකල පෙව්වා. රාකල පොවලා දැන් මේ ඇතා පුරුදු කරා බුදුරජාණන් වහන්සේව ඝාතනය කරන්න දැන් ඇතාව පෙළඹුවා. දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වඩිනවා. රජගහනුවර උන්වහන්සේ වඩිනවා. ඉතින් ඒ කාලේ අද කාලේ වගේ තාර නැහැනේ. සාමාන්‍ය පොළව. ඉතින් දූවිලි ඇවිස්සෙනවා පාරේ යද්දි. වාහන යද්දි දූවිලි ඇවිස්සෙනවා. ඉතින් ඔන්න මේ නාලාගිරි දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ ඉස්සරහට දූවිලි අවුස්සගෙන ඒ වගේම ගස් පොඩි කරගෙන, ගෙවල් පොඩි කරගෙන, මිනිස්සු පාගෙන දැන් බුදුරජාණන් වහන්සේව ඝාතනය කරන්න එනවා. දැන් භාගතුන් වහන්සේ මේ ඉස්සරහට වඩිනවා. දැන් බලන්න පින්නත් ඔබ ආපු ඉස්සරහට අලියෙක් ඇතෙක් આવත් මොකක් වෙයිද? සාමාන්‍ය මොකක් වෙයිද බලන්න. හිතා ගන්න බෑ නේද එහෙනම්. අපිට මොකක් වෙයිද කියලා. අපිට සිහිසන් නැතිව එතනම ඇද වැටෙයි අපි. එක්ක මරණයටපත් වෙයි. ඒ හැරෙන්න වෙන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාන්ත ගමනින් වඩිනවා. හරි පුදුමයි. උන්වහන්සේ ඊතා සාන්ත ගමනින් උන්වහන්සේ වඩිනවා. ඇතත් වෙනවා. කිසි බය ගැනීමක්, ඇති ගැනීමක්, විපිලිසර භාවයක් උන්වහන්සේට නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ කල්පනා කර අනේ මාගේ සාසුන් වහන්සේට කරදරයක් වෙයි. මාගේ සාසුන් වහන්සේගේ ජීවිතේ තොර කරන්නයි මේ ඇතා එන්නේ. ඊට වඩා හොඳයි මං සාසුන් වහන්සේ වෙනුවෙන් දීපුදනවා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ඉස්සරහට ආවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආනන්දේ ඔබ පැත්තකට වෙන්න. ආනන්දේ ඔබ පැත්තකට වෙන්න කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ පිටිපස්සට දැම්මා. එතකොට හරි පුදුමයි. කිසි තැති ගැනීමක්, කිසි කම්පා වීමක්, කිසි කලබල වීමක්, බයටපත් වීමක් කිසි දෙයක් උන්වහන්සේගේ ජීවිතේ අහලකටවත් සම්බන්ධ නැහැ. හරි අద్භූතයි. සාන්ත ගමනෙන් උන්වහන්සේ වඩිනවා ඉස්සරහට. දැන් නාලාගිරි ඇතා මේ ළඟටම එනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාලාගිරි
ඔබ මේ හැප්පෙන්න හදන්නේ තථාගතයන් වහන්සේ නැමැති හස්තියත් එක්කයි. තුන් ලෝකාග්‍රෝ තථාගතයන් වහන්සේ නැමැති හස්තියත් එක්ක හැප්පිලා ඔබ අමාරු වැටෙන්න එපා කිව්වා. ඒ කියපු ගමන් හරි පුදුමයි පින්වත්නි. අර වෙරි මතෙන් ආපු මහා හස්තියා කිසි කෙනෙකුට দমনය වෙන්නේ නැති මහා හස්ති රාජයා උන්වහන්සේගේ ශ්‍රීපතුල් අභියස වැඳ වැටුණා. බිම දිගා වෙලා කොච්චරද කියන්නේ චූටි දරුවෙක් වගේ අර හොඬවැලින් භාගතුන් වහන්සේ සිරිපතුල් සිඹ වඳින්න පටන් ගත්තා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ. හරි පුදුමයි. පුදුම සහගතයි උන්වහන්සේගේ අරහත්ත්වය. හිතා ගන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ නාලාගිරි ඇතාගේ සිරසට අත තියලා සියහස්තේ තියලා නාලාගිරි ඔබ ආයෙත් මුරණ්ඩු වෙන්න එපා කිව්වා වගේ. හරි පුදුමයි. ඒ ඇතා එදා ඉඳන් දමනයටපත් වුණා. එදා ඉඳන් ඒ ඇතා සදා දමනයටපත් වුණා. හරි පුදුමයි. ඉතින් පින්වත්නි බලන්න බුදුරජාණන් වහන්සේගේ විශාරද භාවය හිතලා නිම කරන්න පුළුවන්ද බලන්න. ඒ අරහත්ත්වයේ තුල උන්වහන්සේ විශාරදයි. කාටවත් කියන්න බෑ උන්වහන්සේට කෙලෙස් තියෙනවා කියලා. උන්වහන්සේට කෙලෙස් නෑ. ඒ කාන්තිම කෙලෙස් ප්‍රහාණය කළා ඒ තුල විශාරද භාවයටපත් වෙලා බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. ඉතින් ඒ නිසා අපිට කොයි තරම් සතුටු වෙන්න පුළුවන්ද පින්වත්නි. අනේ මේ වගේ උත්මයෙක් නේද අපි සරණ ගියේ. ඒ උත්මයා ගැනයි අපි දැන් මේ කතා කරන්න කියලා අපිට හිතේ ප්‍රසාදයක් ඇති කර ගන්නයි අපි මේ වගේ කාරණා මේ පින්නතුන්ට කියා දෙන්නේ. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දැන් විසර ඥාන දෙකක් ඔන්න කියා දුන්නා. පළවෙනි එක මොකද්ද? උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ විසර ඥානයක්. ඊළඟ එක තමයි පින්වත්නි උන්වහන්සේගේ අරහත්ත්වයේ. ඒකත් විසරද ඥානයක්. ඊළඟ එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකෝ පනතේ අන්තරායකා ධම්මා උත්තා තේ පටිසේවතෝ නාලං අන්තරායායාති. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මයන් මේ දේවල් නිවන් මගට අනතුරුයි කියලා උන්වහන්සේ දේශනා කරනවා. මේවා සේවනය කරොත් නිවන් මගට අනතුරුයි. හැබැයි උන්වහන්සේ එහෙම දේශනා කරාට ඒවා නිවන් මගට අනතුරු නෑ කියලා මේ ලෝකේ తත්‍ර වතමන් සමනෝවා බ්‍රහ්මනෝවා දේවෝවා මාරෝවා බ්‍රහ්මාවා කෝචිවා ලෝකස්මි සාදම්මෙන්න පටිචෝදෙස්සති इति නිමිත්ත මේතම් භික්කවේ සමුනුපස්සාමි. ආන්න බලන්න. එතකොට ඒ විදිහට උන්වහන්සේ යමක් නිවන් මගට අනතුරුයි කියලා දේශනා කරානේ. ඒවා අනතුරු නෑ කියලා මේ ලෝකේ කිසිම දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට ශ්‍රමණක් බ්‍රහ්මණයෙකුට මේ ලෝකේ කිසි කෙනෙකුට කියන්න බෑ. කරුණු සහිතව චෝදනා කරන්න බෑ. එහෙම චෝදනා කරන්න පුළුවන් නිමිත්තක්වත් දකින්නේ නෑ කියනවා. ඒ කියන්නේ අනතුරු නිවන් මගට අනතුරුයි කියලා දේශනා කරපු දේවල් අනතුරු නෑ කියලා කියන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නෑ. හරි පුදුමයි. එතකොට මේ බලන්න විශාරදයි. මේක තමයි විශාරදයි කියන්නේ. අයි මීට එහා විශාරද භාවයට පත්වෙච්ච මුනිවරයෙක් මේ ලෝකේ නැහැ. දැන් සාමාන්‍ය ලෝකේ විශාරදයි කියලා දැන් සාමාන්‍ය මිනිස්සුන්ට දෙන එක එක දේවල් අහවල් තැනින් විශාරදයි. ඒ යම් කිසි විෂයක් පාදක කරගෙන විශාරදයි. මේ කියන විශාරද භාවය එහෙම එකක් නෙමෙයි. මේ කියන විශාරද භාවය මේ සකල සත්ත්ව ප්‍රජාවේ මේ අග්‍රේසර මුනිරජාණන් වහන්සේගේ විශාරද භාවය මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ විශාරද ස්වභාවයත් එක්ක සසඳන්න බෑ. මේ බුදුරජාණන් වහන්සේගේ විශාරද භාවය කියන්නේ සියල්ල මිමි ඉක්මවා ගිය, සියලු සම්මති ඉක්මවා ගිය ස්වභාවයක්. උන්වහන්සේ විශාරද භාවය කියලා කියන්නේ. එහෙනම් උන්වහන්සේ දැන් දේශනා කරනවා යමක් නිවන් මාර්ගට අනුතුරුයි කියලා දේශනා කරාද ඒවා මේ නිවන් මාර්ගට අනුතුරුයි නෑ කියලා කියන්න පුළුවන් කෙනෙක් නෑ. කියන්න පුළුවන් జగතේ මේ ලෝකේ නෑ. එහෙම කියන්න පුළුවන් නිමිත්තක්වත් උන්වහන්සේ දකින්නේ නෑ කියනවා. නිමිත්තක්වත් දකින්නේ නෑ කියනවා. හරි පුදුමයිනේ. එහෙනම් උන්වහන්සේ යමක් දේශනා කරාද නිවන් මාර්ගට අනුතුරුයි කියලා ඒව සේවනය කරොත් මොකද්ද වෙන්නේ? එයාට නිවන් මාර්ගෙන් බැහැර වෙනවා. නිවන් මාර්ගෙන් බැහැර වෙනවා. ඇයි උන්වහන්සේ මේ විසර ඥාන මත පිහිටලා ධර්මයේ දේශනා කරනවා මහන්නේ මේවා සේවනය කරන්න එපා. මේවා සේවනය කරොත් බොහෝ අකුසල් රැස් වෙනවා. බොහෝ නිවන් මාර්ගට අනුතුරු පිණිස පවතිනවා කියලා උන්වහන්සේ දේශනා කරද්දී ඒක සේවනය කරන්න කිව්වොත් මොකද්ද වෙන්නේ? ඒකාන්ත මෙයා නිවන් මාර්ගෙන් බැහැරට වෙනවා. එහෙනම් උන්වහන්සේ යමක් වදාරවද නිවන් මාර්ගට අනුතුරුයි කියලා ඒක අනුතුරුම තමයි. අනුතුරු නෑ කියලා කියන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නෑ. එහෙනම් බලන්න පින්වත් ඒකනේ උන්වහන්සේ දේශනා කරනවා
දැන් බලන්න ප්‍රාණඝාතය, සොරකම, වැරදිකාම සේවනය, බොරුකීම, මත්පැන් මත්ද්‍රව්‍ය මේ වගේ අකුසල් සම්පූර්ණ නිවන් මාර්ගට අනතුරුයි. රාග දේශ මොහ අපි පෝෂණය කර කර අපි මේ ගමන රාග දේශ මොහ පෝෂණය කර කර අකුසල් රැස් කර කර ඉන්නවා. නිවන් මාර්ගට සම්පූර්ණ අනතුරුයි. ඉතින් මේ වගේ ධර්මයන් උන්වහන්සේ නිවන් මාර්ගට අනතුරුයි කියලා දේශනා කරලා ඒකාන්තයෙන්ම අනතුරුයි. ඉන්ද්‍රිය අසංවරය ඇති කරගෙන වාසය කරනවා නිවන් මාර්ගට අනතුරුයි. ඒතර කෙනෙක් ඉන්ද්‍රිය අසංවරය ඇති කරගෙන නිවන් මාර්ගට අනතුරු නැහැ කියලා කියන්න පුළුවන්ද? බෑ. ඒකාන්තයෙන් නිවන් මාර්ගට අනතුරුයි. ඉතින් උන්වහන්සේ සෑම පරාසයක්ම දේශනා කරා මේවා නිවන් මාර්ගට අනතුරුයි. මේවා නිවන් මාර්ගට අනතුරුයි. මේවා සේවනය කරන්න එපා. මේවා සේවනය කරන්න එපා කියලා උන්වහන්සේ නොඑක ආකාරයෙන් දේශනා කරලා තියෙනවා. එතකොට ඒවා සේවනය කරලා නිවන් මාර්ගට අනතුරු නැහැ කියලා කාටවත් කියන්න බෑ. කාටවත් කියන්න බෑ. ඒ විසරද ඥාණයට අභියෝග කරන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ බිහි වෙන්නේ නැහැ. ඒ තරම් උන්වහන්සේගේ මේ අවබෝධය තුළ විශාරද භාවයට පත් වෙලා උන්වහන්සේ වාසය කරනවා. ඉතින් ඒ නිසා පින්වත්නි උන්වහන්සේ සරණ ගිය බුදු ශ්‍රාවක පිරිසක් හැටියට අපි හොඳට එහෙනම් ඒ අවබෝධය අදාහගත්තොත් අපිට මේ ගැන කිසිම සැකයක් ඇති වෙන්න විදිහක් නැහැ. කිසිම සැකයක් අපිට ඇති වෙන්නේ නැහැ උන්වහන්සේගේ අවබෝධය අදාහගත්තොත්. ඇයි අවබෝධය හරි. ඒ අවබෝධයට වඩා අවබෝධයක් තියෙන කෙනෙක් මේ ලෝකේ වෙන නැහැ. වෙන නැහැ. ඒ සියල්ල අවබෝධ කරගෙනයි මේවා සේවනය කරන්න එපා. මේවා සේවනය කරොත් බොහෝ අහිත පිණිස පවතිනවා කියලා දේශනා කරේ. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ නිසා අපි මේ කාරණා හොඳට තේරුම් ගන්න ඕනේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පින්වත්නි දේශනා කරන හතරවෙනි විසර ඥානෙ. ඒ මොකද්ද? යස්සකෝ පනති අත්තාය ධම්මෝ දේශිතෝ සෝන නීයාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයා යාති. උන්වහන්සේ යම් අර්ථයක් පිණිස ධර්මයේ දේශනා කරනවාද ඒ ධර්මයේ පුරුදු කරන කෙනෙකුට ඒ අර්ථය වන මනාකොට දුක් ශේවී යාම මනාකොට දුක් ශේවීම යා මනාකොට දුක් ශේවී යාම සිද්ධ වෙන්නේ නැහැ කියලා මේ ලෝකේ කිසිම දෙවියෙකුට මාරයෙකුට ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට බ්‍රහ්මයෙකුට ලෝකේ කිසි කෙනෙකුට කියන්න බෑ. ඒ කියන්නේ උන්වහන්සේ යම් ඉලක්කයක් පිණිස යම් අර්ථයක් පිණිස ධර්මයේ දේශනා කරාද ඒ ධර්මයේ පුරුදු කරන කෙනෙකුට ඒ අර්ථය වන මනාකොට දුක් ශේවී යාමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා ලෝකයේ කිසි කෙනෙකුට කියන්න බෑ. කිසි කෙනෙකුට කියන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒතම් පහම් භික්කවේ නිමිත්තං අසමුණු පස්සන්තෝ. එහෙම නිමිත්තක්වත් දකින්න නැති බුදුරජාණන් වහන්සේ කේමප්පත්තු, බය නැහැ, අභයප්පත්තු, නිර්භයයි, වේසාරජ්‍යප්පත්තු විහරාමි. විශාරද භාවයට පත් වෙලා වාසය කරනවා. හරි පුදුමයි බලන්න පින්වත්නි. එතකොට හිතාගන්න බෑ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ යම් ඉලක්කයක් පිණිස ධර්මයේ දේශනා කරනවාද ඉලක්කය මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා දුකින් නිදහස් වීම. දුකින් කෙලවර වීම. ඒ ඉලක්කය ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. ධර්මයේ පුරුදු කරන කෙනෙකුට මනාකොට දුක් ශේවී යාම සිද්ධ වෙන දෙයක්. එහෙම සිද්ධ වෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න බෑ. කාටවත් කියන්න බෑ. එහෙනම් උන්වහන්සේ ධර්ම දේශනා කිරීමේ ඉලක්කය තමයි මේ දුක්ඛ දෝමනස් ඉක්මවා ගිහිල්ලා අමාමා නිවනටපත් කිරීම. කෙලෙස් ප්‍රහාණය කළා ඒ වගේම සතර අපායෙන් නිදහස් කිරීම. ඒ වගේම කෙලෙස් ප්‍රහාණය කළා අමාමා නිවනටපත් කිරීමටයි උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. එතකොට මේ ධර්මයේ පුරුදු කරන කෙනෙකුට ඇතිවෙන ඉරණම තමයි සතර අපායෙන් නිදහස් වෙනවා. ඒ වගේම සංසාර දුකින් නිදහස් වෙනවා. එහෙම දුක් ශේවී යාමක් වෙන්නේ නැහැ කියලා මේ ලෝකේ කාටවත් කියන්න බෑ. දැන් මේ පින්නතුන්ට තේරෙන්න ඇති බුදු කෙනෙක්ගේ සම්බුදු විශාරද ඥාන මොනතරම් ආශ්චර්යද කියලා තේරෙන්න ඇති. මේ ලෝකේ කාටවත් මේව නැහැ. කිසිම දෙවියෙකුට මාරයෙකුට ශ්‍රමණක් බ්‍රාහ්මණයෙකුට ඒ වගේම මේ ලෝක ධාතුවේ කිසි කෙනෙකුට මේ විශාරද ඥාන නැහැ. බුදුරජාණන් වහන්සේට විතරයි තියෙන්නේ. මේ විශාරද ඥාන මේ තරම් බබලන මේ තරම් අద్භූත මේ තරම් මේ ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච විශාරද ඥාන මේ ලෝකෙ වෙන කිසි කෙනෙකුට පිහිටන්නේ නැහැ. බුදු කෙනෙකුටයි තියෙන්නේ. හරි පුදුමයි. ඒක බලන්න පින්වත්නි. දැන් බලන්න ලෝකයේ විශාරද භාවයට පත්වෙච්ච උත්තමයා කියලා වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවනම් කාටද කියන්න තියෙන්නේ? බුදුරජාණන් වහන්සේට. මේ ලෝකයේ වෙන කිසි කෙනෙක් මේ උන්වහන්සේගේ මේ අවබෝධයට සසඳන්න පුළුවන්ද? අහලකටවත් ගන්න බෑ. උන්වහන්සේගේ මේ තිබ්බ අවබෝධයට, උන්වහන්සේගේ මේ තිබ්බ හැකියාවට, උන්වහන්සේගේ මේ තිබ්බ ආනුභාවයට, උන්වහන්සේ මේ තිබ්බ විශාරද භාවයට මේ ලෝකේ කිසි කෙනෙක් වෙන සසඳන්න බෑ. වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් උන්වහන්සේගේ අහලකටවත් ගන්න බෑ.
ඒ තරම් විශාරදයි. ඒ තරම් ලෝකේ පාරාප්‍රාප්තයි. ලෝකේ අවබෝධ කරගත්ත උත්තමයා තමයි බුදුරජාණන් වහන්සේ. ඕන්න බලන්න විශාරද ඥාන 4. විශාරද ඥාන 4 හරි පුදුමයි. ඒතර ඒ වගේ බුදුවරයෙක් අපි සරණ යනකොට අපිට කොයිතරම් අපිට තියෙන්න ඕනේ සතුටක්. කොයිතරම් අපිට අපේ ජීවිතයේ ප්‍රබෝධයක් තියෙන්න ඕනද? අනේ මං සරණ ගියේ මේ වගේ උත්තමයෙක්. මට එහෙනම් ඒකාන්තයෙන්ම මගේ ජීවිතේ පිළිසරණක් තියෙනවනේ. මගේ ජීවිතේ රැකවරණයක් තියෙනවනේ. අනේ මට කොයිතරම් ලාභයක්ද කියලා හිතන්න එපා නේද? දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භාගතුන් වහන්සේ ගැන සිහි කරද්දී හිතා ගන්න බෑ. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් වෙලාවක බුදුරජාණන් වහන්සේව සිහි කරයිද ආර්ය ශ්‍රාවකෙක් දේශනා කරනවා ඒ වෙලාවේ සිහි කරයිද යස්මින් සමයේ දේශනා කරන යස්මින් සමයේ මහා නාම ආර්ය ශ්‍රාවකෝ න රාග පරිවිට්ඨිතං චිත්තං හෝති යම් වෙලාවක බුදුරජාණන් වහන්සේව සිහි කරයිද යම් වෙලාවක බුදුරජාණන් වහන්සේව සිහි කරයිද ඒ වෙලාවේ රාගෙන් හිත යට වෙන්නේ නැහැ කියනවා න දෝෂ පරිවිට්ඨිතං චිත්තං හෝති ද්වේෂයෙන් හිත යට වෙන්නේ නැහැ කියනවා න මෝහ පරිවිට්ඨිතං චිත්තං හෝති මුලාවෙන් හිත යට වෙන්නේ නැහැ කියනවා උජුගත මේවාස තස්මින් සමේ චිත්තං හෝති තථාගතං ආරබ්බ ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ අරඹයාම හිත ඍජු වෙනවා කියනවා ඕන දැන් තේරෙනවද එහෙනම් පින්වත්නි මේ වගේ උත්තම ගුණදරු බුදුවරයෙක් ගැන අපි සිහි කරන වාරයක් පාසා රාග දේශ මොහෙන් හිත යට වෙන්නේ නැහැ හිත යට කරන්නත් බෑ. ඒ වගේ හිත යට නොවි බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරද්දී ඒ ශ්‍රාවකයට පුදුම සහගත සතුටක් ඇති වෙන්නේ. රාග දේශ මොහෙන් හිත යට වෙන්නෙත් නෑ. කෙලෙස් ප්‍රහාණය කරන්න, කෙලෙස් යටපත් කරන්න ඒ බුදුරජාණන් වහන්සේ ගුණ සිහිපත් කිරීම කොච්චර උපකාර වෙනවද බලන්න. කොච්චර උපකාර වෙනවද? ඒ නිසා පින්වත්නි මේ සම්බුදුරජාණන් වහන්සේ සිහි කරන වාරයක් පාසා අපේ ජීවිතේ උදාාර පිනක් රැස් වෙනවා. අපි සාස්තුන් වහන්සේගේ සරණ කරාම එනවා. ඒ සරණ කරාම අපි පැමිණෙනවා. අපිට ඒ තරම් යහපතක් මේ ලෝකේ වෙන උදා කරපු උත්මයෙක් මේ ලෝකේ නැහැ. මේ ලෝකේ නැහැ. ඒකනේ දේශනා කරේ ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ uppajjamaano uppajjit බහුජන හිතාය. මහණෙනි එකම එක උත්මයෙක් මේ ලෝකේ පහළ වෙනවා. බොහෝ ජනයාට හිත පිණිස බහුජන සුඛාය බොහෝ ජනයාට සැපේ පිණිස ලෝකානුකම්පාය ලෝකෙට අනුකම්පා පිණිස අත්තා හිතාය සුඛාය දේව මනුස්සානන්ති දේව මිනිසුන්ගේ යහපත පිණිස හිතසුව පිණිස මේ ලෝකේ එකම එක පුද්ගලෙක් පහළ වෙනවා කියනවා කතමෝ ඒක පුද්ගලෝ කවුද පහළ වෙන එකම එක පුද්ගලයා තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ ඒ තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඕන්න බලන්න පින්වත්නි ඉතින් ඒ නිසා අපිට කොයිතරම් වාසනාවක්ද මේ උදාාර රැකවරණේ ඒ තමයි සරණ. සරණක් අපි හොයන්නේ පින්වත්නි අපි අසරණ නිසා. ඒ තමයි මේ සසරේ යන අපි සීල දෙනාම අසරණයි. ඒ නිසා අපිට සරණක් ලබා ගන්න නම් සරණක් හොයා ගන්න නම් අපිට මේ සරණක් ලබා දෙන අපිට රැකවරණයක් ලබා දෙන මේ ලෝකේ පහළ වුණා අග්‍රම උත්තමේ මේ ලෝකයේ ඝනාන්ධකාරයේ දුරු කරපු මේ ලෝකයේ විශාරද භාවයට පත්වෙච්ච මුනිරජාණන් වහන්සේ පහළ වුණා ඒ තමයි ගෞතම නම් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ආන්න උන්වහන්සේ සරණ යනවද අපි අසරණ භාවයෙන් නිදහස් වෙනවා. ඇයි ඒක ඒ සරණට මේ ලෝකේ ඉන්න සුදුසුම උත්තමයා තමයි බුදුරජාණන් වහන්සේ. ශාස්ත්‍රවරයෙක් හැටියට තෝරගත්තේ එහෙනම් අපි කවුද? මේ ලෝකේ විසරද භාවයට පත්වෙච්ච ලෝකේ දිනු ලෝකේ අග්‍රේසර උත්තමයා තෝරගත්තා. එහෙනම් එපමණකින්ම රැකවරණයක් ලැබෙනවද නැද්ද? ඒකාන්තෙම රැකවරණයක් ලැබෙනවා. එතකොට සරණක් හැටියට ඊළඟට අපි තෝරගත්තා ධර්මය. එහෙනම් අපිට මේ අසරණ වෙච්ච අපිට සැබෑ පිහිටක් ලැබෙන මේ ලෝකේ ශ්‍රේෂ්ඨම ධර්මය මොකද්ද? ඒ විසරද භාවයට පත්වෙච්ච මුනි රජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය. ඊළඟට අපි සරණක් හැටියට තෝරගත්තා පිරිසක්. මේ ලෝකේ පිරිස් අතර අග්‍රම පිරිස. මේ ලෝකේ පිරිස් අතර අග්‍රම පිරිස කවුද කියලා අපි තෝරගත්තා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය. ආන්න ඒ උත්තම දුර්ලභ මාණික රත්න තුනට කියනවා තිසරණේ. එහෙනම් තිසරණේ තමයි
සරණක් ලබන්න පුළුවන් ශ්‍රේෂ්ඨම රත්න 3 මේ ලෝකයේ තියෙන. වෙන දෙයක් නැහැ. ඔයිට එහා දෙයක් සරණක් හැටියට අපි තෝරගන්න මේ ලෝකේ නැහැ. තියෙන්නේ එකම එක රත්න 3යි මොකද්ද? බුද්ධ රත්නේ. ඊළඟට ධර්ම රත්නේ. ඊළඟට සංඝ රත්නේ. ඕක තමයි තිසරණේ. ඉතින් ඒ නිසා පින්වත්නි හොඳට හිතේ ප්‍රසාදයක් ඇති කරගන්න මේ දහවල් කාලේ බං ලස්සන සූත්‍රයනේ කියා දුන්නේ. මොකද්ද බලන්න? විසරද ඥාන 4. ඒ තමයි වේසාරජ්‍ය සූත්‍රය. ඔන්න මං අවසාන වශයෙන් කියා දෙන්නම්. මොකද කෙටියෙන් මොනවාද විසරද ඥාන 4? ඒ තමයි උන්වහන්සේ සම්මා සම්බුදුයි. ඊළඟට උන්වහන්සේ රහතන් වහන්සේ නමක් කීනාශ්‍රවයි. ඊළඟට උන්වහන්සේ යම් දෙයක් නිවන් මඟට අනුතුරුයි කියලා යම් ධර්මයක් දේශනා කරාද ඒවා අනුතුරු නෑ කියලා කාටවත් කියන්න බෑ. කාටවත් කියන්න බෑ. එන පළවෙනි එක තමයි සම්මා සම්බුදු නෑ කියලා කාටවත් කියන්න බෑ. උන්වහන්සේ අරහත්ත්වයටපත් වෙලා නෑ. කීනාශ්‍රව ස්වභාවයටපත් වෙලා නෑ. මේ ආශ්‍රව තියෙනවා ප්‍රහාණය කරන්න කියලා කාටවත් කියන්න බෑ. ඒතර උන්වහන්සේ ඒකාන්තයෙන්ම රාග දේශ මොහ ප්‍රහාණය කළ අරහත්ත්වයටපත් වෙච්ච උත්මයෙක්. ඊළඟට උන්වහන්සේ යමක් නිවන් මාර්ගට අනුතුරුයි කියලා දේශනා කරාද අනුතුරු නෑ කියලා කියන්න බෑ. ඊළඟට උන්වහන්සේ යම් ඉලක්කයක් පිණිස ධර්මයේ දේශනා කරාද ඒ ධර්මයේ පුරුදු කරන කෙනෙකුට ඒ ඉලක්කය වෙන දුක් ශේවී යාම සිද්ධ වෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න බෑ. මෙන්න මේවට කියනවා විසරද ඥාන 4. විසරද ඥාන 4 කියන්නේ මෙන්න මේ උතුම් වූ කාරණා 4ට. ඒක තියෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට තමයි තියෙන්නේ. අප සරණ ගිය බුදුරජාණන් වහන්සේට. ඉතින් ඒ නිසා පින්වත්නි මේ උත්තම බුදුරජාණන් වහන්සේ ගැන අපි මේ ඉගෙන ගත්ත වේසාරාජ්‍ය සූත්‍රයේ ශ්‍රවණය කළා. බොහෝ චිත්ත ප්‍රසාදය ඇති කරගෙන ඔබ අප සියලු දෙනාටත් මේ මුනි රජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ධර්මයේ සංඝ රත්නයේ සරණ ගිහිල්ලා ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ දහම් කාරණා උපකාර වේවා. සාදු සාදු සාදු. හොඳයි දැන් අපි සුළු වෙලාවක් භාවනා පුරුදු කරමු. භාවනා මානසිකාරයක් අපි සුළු වෙලාවක් අපි පුරුදු කරමු. දැන් අපි බුදුරජාණන් වහන්සේ ගැන ඉගෙන ගත්තේ පින්වත්නි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන ඉගෙන ගත්ත නිසා අපි සුළු වෙලාවක් බුද්ධ අනුස්සතිය පුරුදු කරමු. නේද? පොඩි වෙලාවක් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ ආරම්භය බුදු ගුණ භාවනාව අපි පොඩි වෙලාවක් හොඳට පුරුදු කරමු. මේ පින්වත් පිරිස නිවෙස් වලට ඉද්දී පහසු තැනක වාඩි වෙලා හොඳට මේ සම්බුදු ගුණ හොඳට මෙනෙහි කරන්න. දැන් අපි ඉගෙන ගත්තේ බුදුරජාණන් වහන්සේ ගැනනේ. උන්වහන්සේ විචාර ඥාන ඉගෙන ගත්තා. ඉතින් අපි උන්වහන්සේ ගැනම අපි එහෙනම් සම්බුදු ගුණ හොඳට මෙනෙහි කරමු. මා කියන දේ හොඳට ඉතින් මෙනෙහි කරන්න. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ සියලු රාග ද්වේෂ මෝහ දුරු කළසේක රහසින්වත් පව් නොකළසේක සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආශාව දුරු කළසේක කනින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි
නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආශාව දුරු කළසේක නාසයෙන් ගඳ සුවඳ දැන ඒ ගඳ සුවඳ කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආශාව දුරු කළසේක දිවෙන් රසය විඳ ඒ රසය කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආශාව දුරු කළසේක කයින් පහස ලබා ඒ පහස කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආශාව දුරු කළසේක මනසින් අරමුණු සිතා ඒ අරමුණු කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආශාව දුරු කළසේක බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්ත වශයෙන්ම අරහං වනසේක අරහං වනසේක අරහං වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අවබෝධ කළ යුතු දුක නම් වූ ආර්ය සත්‍යය ගුරුපදේශ නැතිවම අවබෝධ කළසේක ප්‍රහාණය කළ යුතු දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය ගුරුපදේශ නැතිවම ප්‍රහාණය කළසේක සාක්ෂාත් කළ යුතු දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය ගුරුපදේශ නැතිවම සාක්ෂාත් කළසේක ප්‍රගුණ කළ යුතු දුක නැතිවීමේ මග නම් වූ ආර්ය සත්‍යය ගුරුපදේශ නැතිවම ප්‍රගුණ කොට වදාළසේක මෙසේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය ඥාන වශයෙන්ද
කෘත්‍ය ඥාන වශයෙන්ද කෘතඥාන වශයෙන්ද පරිවර්ත තුනකින් යුතුව ආකාර 12කින් යුතුව ගුරුපදේශ නැතිවම අවබෝධ කොට වදාළ නිසා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්ත වශයෙන්ම සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධ වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඉරිදි බල ඥාන ලබාගත්සේක ඕනෑම දෙයක් දැකීමේ හැකියාව වූ දිව්‍ය නේත්‍ර ඥානය ලබාගත්සේක ඕනෑම දෙයක් ඇසීමේ හැකියාව වූ දිව්‍ය ශ්‍රවණ ඥානය ලබාගත්සේක ඕනෑම කෙනෙකුගේ සිත් දන්නා වූ අනුන්ගේ සිත් දන්නා ඥානය ලබාගත්සේක ඕනෑම කෙනෙකුගේ සිතක පවතින වාසනා ගුණය දැකීමේ හැකියාව වූ ඉන්ද්‍රිය පරියන්ත ඥානය ලබාගත්සේක ඕනෑම කෙනෙක් සසර ගෙවූ ආකාරය දැකීමේ හැකියාව වූ පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබාගත්සේක ඕනෑම කෙනෙක් කර්මානුරූපව උපදින ආකාරයද කර්මානුරූපව චුතවන ආකාරයද දැකීමේ හැකියාව වූ චුතූපපාත ඥානය ලබාගත්සේක ඔබ වහන්සේ තුල පැවති සියලුම කෙලෙසුන් දුරුකට ආසවක්ඛය ඥානය ලබාගත්සේක මෙසේ අනන්ත ඥානයන්ට අනුවම තම ජීවිතය ගත කළ නිසා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්ත වශයෙන්ම විජ්ජාචරණ සම්පන්න වනසේක විජ්ජාචරණ සම්පන්න වනසේක විජ්ජාචරණ සම්පන්න
වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සුන්දර නිවන් මග සොයාගත්සේක. සුන්දර නිවනට වැඩම කොට වදාළ නිසා බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්ත වශයෙන්ම සුගත වනසේක. සුගත වනසේක. සුගත වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සියලු බ්‍රහ්ම ලෝකද සියලු දිව්‍ය ලෝකද මේ මිනිස් ලෝකයද සතර අපාය ආදී සියලු ලෝකයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගෙන ඒ සියලු ලෝකයන්ගෙන් නිදහස් වී වදාළ නිසා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්ත වශයෙන්ම ලෝකවිදු වනසේක. ලෝකවිදු වනසේක. ලෝකවිදු වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අකීකරු දෙවියන්වද අකීකරු බ්‍රහ්මයන්වද අකීකරු මිනිසුන්වද දහමට කීකරු කරවා ඉරදි ප්‍රාතිහාරයෙන්ද ආදේශනා ප්‍රාතිහාරයෙන්ද අනුශාසනී ප්‍රාතිහාරයෙන්ද දමනය කොට අමානිවනට පමුණුවා වදාළ නිසා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ඒකාන්ත වශයෙන්ම අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක. අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක. අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දෙවි මිනිසුන් හට නිවන් මඟ පෙන්වා දෙන එකම ශාස්තෘන් වහන්සේ වන සේක. දෙවි මිනිසුන්ගේ
එකම ශාස්තෘන් වහන්සේ වනසේක. බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්ත වශයෙන්ම සත්තා දේව මනුස්සානං වනසේක. සත්තා දේව මනුස්සානං වනසේක. සත්තා දේව මනුස්සානං වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අවබෝධ කොට වදාරන ලද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අන් අයටද අවබෝධ කර ගැනීම පිණිස මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් දේශනා කොට වදාළ නිසා බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්ත වශයෙන්ම බුද්ධ වනසේක. බුද්ධ වනසේක. බුද්ධ වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අනන්ත සීලයක් දරා වැඩ සිටීමට තරම් භාග්‍යවන්ත වනසේක. අනන්ත සමාධියක් දරා වැඩ සිටීමට තරම් භාග්‍යවන්ත වනසේක. අනන්ත ප්‍රඥාවක් දරා වැඩ සිටීමට තරම් භාග්‍යවන්ත වනසේක. අනන්ත විමුක්තියක් දරා වැඩ සිටීමට තරම් භාග්‍යවන්ත වනසේක. දෙතිස් මහා පුරුෂ ලකුණින් වැඩ සිටීමට තරම් භාග්‍යවන්ත වනසේක. අබිනීල නෙත් සඟලක් දරා වැඩ සිටීමට තරම් භාග්‍යවන්ත වනසේක. හිරු සඳු එළිය පරදන ප්‍රඥාලෝකයක් දරා වැඩ සිටීමට තරම් භාග්‍යවන්ත වනසේක. මෙසේ අනන්ත සම්බුදු ගුණයන් දරා වැඩ සිටීමට තරම් භාග්‍යවන්ත වනසේක. බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්ත වශයෙන්ම භගවා වනසේක. භගවා වනසේක. භගවා වනසේක.
භගවාවනසේක භගවාවනසේක බුදුගුණ අනන්තයි අප්‍රමාණයි බුදුගුණ අනන්තයි අප්‍රමාණයි බුදුගුණ අනන්තයි අප්‍රමාණයි. සාදු සාදු සාදු. හොඳයි පින්වත්නි, අපි මේ දහවල් කාලේ බොහොම ශ්‍රද්ධාවෙන් යුතුව ඒ භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ වේසාරාජ්‍ය සූත්‍රයේ අපි ඉගෙනගෙන බොහෝ පුණ්‍ය ධර්මයන් අපේ ජීවිතයට රැස් කරගත්තා. ඒ වගේම ඒ විශාරද භාවයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ සිහිපත් කළා, බුද්ධානුස්සති භාවනාව පුරුදු කළා, උදාාර පිනක් අපේ ජීවිතයට රැස් කරගත්තා. ඉතින් දැන් අපි ඒ පුණ්‍යානුමෝදනාව සිදු කරන්නයි සූදානම් වන්නේ. අද දෙන පින්වත්නි සීල භාවනා වැඩසටහන සඳහා දායකත්වයේ දරනවා නොවැම්බර් මාස මිය පරලෝකීය කුසුමපාල ජයසූරිය සහ උපසෝමද සිල්වා යන පියවරුන් දෙපළට පින් අනුමෝදන් කිරීම පිණිස එංගලන්තයේ පදිංචි පින්වත් සුනිල් ජයසූරිය මහත්මයා, ශ්‍රියානි නිර්මලා ජයසූරිය මහත්මිය, සහෝදර සහෝදරියන් සහ දරු මුණුබුරන් විසින් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ රැස්කර සීල පුණ්‍ය ධර්මයන් පළමුවෙන් සීල දෙවියන්ට අනුමෝදන් කරමු. පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින අල්පේසාක්‍ය මහේසාක්‍ය සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආයුෂ වර්ණ සැප බල වැඩිත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥාන සීක බල ධර්මයන්ගෙන් වැඩිත්වා. ඒ දෙවිවරුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන්න මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් මිය පරලෝකීය නොවැම්බර් මාස මිය පරලෝකී කුසුමපාල ජයසූරිය සහ උපසෝම සිල්වා යන පියවරුන් දෙපළට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිතයේ සැපවත් වේවා, සුවපත් වේවා. සසර දුකින් අත් මිදීමට මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් නෙතාන්‍යා ජයසූරිය, ඒ වගේම නිසේයි ජයසූරිය, තෙහාන්‍යා ජිනසේන යන මුණුබුරු මිනිබිරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දරුදැරියන්ගේ අධ්‍යාපන කටයුතු සර්වෝපකාරයෙන් සාර්ථක කරගන්න මේ පින් උපකාර වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ පින් උපකාර වේවා. ඒ වගේම සරත් ජයසූරි මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ පින් උපකාර වේවා. පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් මේ සියලු පින් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. මහමෙවුන අසපුවාසී රටවාසී ලෝවාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට, අනගාരിക දරුදැරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ දුර්ලභ වාග්ය උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකින්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සෑම දිනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු. රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අද දින සතියන්ත සීල භාවනා වැඩසටහන් සඳහා දායකත්වයේ දරන එංගලන්තයේ පදිංචි පින්වත් සුනිල් ජයසූරිය මහත්මයා, ශ්‍රියානි නිර්මලා ජයසූරිය මහත්මිය, සහෝදර සහෝදරියන් සහ
දරු මුණුබුරුවන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඊතා සුවසේ මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. රැස්කර සීල පුණ්‍ය ධර්මයන් නිවෙස්වල සිටන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු මේ පින්වත් සෑම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පවුල්වල සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඊතා සුවසේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. රැස්කර සීල පුණ්‍ය ධර්මයන් දැනට කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වෙලා සිටින ලංකාවාසී ලෝවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඒ සියලු දෙනාට මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ශ්‍රොතා රූපවාහිනියත් ලක්රු ගුවන්විදුලියත් එක්ව සමගාමී විකාශයක් විදිහට විවේකී රෙදා දවසේ පිනත් ඔබට තිලින කරන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල සදහම් දේශනාවයි මේ විදිහට අවසන් වෙන්නේ. අද දවසේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම උතුම් ධර්මාසනය වෙනුවෙන් වැඩම කොට වදාළ මහමෙවුනාව භාවනා අසපුවාසේ පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට අපි අනන්ත වාරයක් උතුම් පුණ්‍යානුමෝදනා කරනවා. ස්වාමීනි, ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සියලු සුවපත්භාවය වේවා. මේ ගෞතම බුදුසසුන තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට, සුවසේම ධම්ම අවබෝධය ලබන්නට පින්වත් ඔබ වහන්සේට ධර්ම දේශනාවෙන් රැස් වූ සියලුම පින් එක ලෙසම අනුමෝදන් වේවායි කියා සාදු සාදු සාදු. ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන වෙනුවෙන් අද දවසේ බැතිබර දායකත්වයෙන් කටයුතු කළේ එංගලන්තයේ පදිංචි පින්වත් සුනිල් ජයසූරිය මහත්මයා, ඒ වගේම ශ්‍රියානි නිර්මලා ජයසූරිය මහත්මිය, සහෝදර සහෝදරියන් ඇතුළු දරු මුණුපුරන් විසින්. පින්වත් ඔබටත් පුළුවන් මෙවන් වූ දහම් වැඩසටහනක් වෙනුවෙන් බැතිබර දායකත්වයෙන් කටයුතු කරමින් ඔබේ ජීවිතයට උතුම් ධර්ම දානමය පින රැස් කර ගන්නට. ඒ වෙනුවෙන් ඔබට සිත පහළ වෙනවා නම් ඔබට පුළුවන් අපිට කතා කරන්නට 071 232 88 87 071 232 88 87 ඇමතුම් අංකය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසන්නට පුළුවන්කම තිබෙනවා. ලබන ඉරිදා දවසේත් මෙවන් වූ සුභේශලෝ දහම් වැඩසටහනකින් උදෑසන 8ට පින්වත් ඔබේ දෙනිත් අභියසට ඒ වගේම ගුවන්විදුලිය ඔස්සේ දෙසවන අද්දරට පැමිණෙන බලාපොරොත්තුවෙන් අප ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙන්නටයි සූදානම් වෙන්නේ. අද දවස පුරාවටම අපත් සමගින් රැඳී සිටමින් ඔබේ හදවත සුවපත් කරගත්තා වූ සියලුම දෙනාටමත් අපව ශ්‍රවණය කළ අපව දැක බලා සතුටු සියලුම දෙනාටමත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසම රැස් වූ සියලුම පින් එක ලෙසම අනුමෝදන් වේවා. තෙරුවනේ අනන්ත ආශිර්වාදය ධාර්මික දෙවියන්ගේ සියලු රැකවරණය වේවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.